right. සාදරයෙන් පිළිගන්නවා දරුවනේ වලව. අද අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් පරිදි අපි මේ කොටස YouTube channel ඔස්සේ සහ අපේ liveteacher.lk වෙබ් අඩවිය ඔස්සේ විකාශනය කරන්න තීරණය කරා. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තිබ්බා networking. එහෙම නැත්නම් විභාගෙදී ලොකු දායකත්වයක් දරන අපිට ජාලකරණය කියන පාඩම යටතේ යම් සංකල්ප ටිකක් ඒකේ තියෙන තීර ටිකක් කියලා දෙන්න කියලා. ඒ නිසා මම කෙලින්ම ළමයිට අමාරුයි කියලා හිතන මේ ජාලකරණය කියන පාඩමේ ඇත්තට මේක හරියට ඉගෙන ගත්තොත් මේකේ කිසිම අමාරුවක් නැහැ. මේ ජාලකරණය කියන පාඩමේ ගොඩක් ළමයි ඉල්ලීම කරේ IP address එහෙම නැත්නම් network address කියන පාඩමකින් ගණන් හදන්නේ කොහොමද කියන සංකල්ප ටික කියලා දෙන්න කියලා. නමුත් මතක තියාගන්න ඒකේ හරියටම තියරි එක හරියට නැතුව ඒ ගණක් කියලා දෙන එක ටිකක් අපහසුයි. මොකද සිද්ධාන්ත ටික ඒ පාඩමේ නැතුව බොරුවට ගණක් කියලා දීලා තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා අද අපි මෙදා එළවලින දුවදරුවන් වෙනුවෙන් මේ IP address එහෙම නැත්නම් ජාලකරණය කියන පාඩම ඉතාමත් වැදගත් මාතෘකාවක් වන විභාගයේ ප්‍රශ්නය හැදෙන තැන නිලයවන IP address එහෙම නැත්නම් අපි කෙලින්ම මාතෘකාවක් ලියාගමු networking වල network networking කියන ජාලකරණය කියන පාඩමේ තියෙන network address කියන සංකල්පයට තමයි අපි අද මුලින්ම පාදවන්නේ. එහෙනම් මාතෘකාව වෙන්නේ ඔයාලා මේවා ලියා ගන්නවා නම් හොඳයි. මාතෘකාව වෙන්නේ පුතේ networking එහෙම නැත්නම් ජාලකරණය. ඒකේ අපි කතා කරන්න උත්සාහ කරන්නේ network address කියන කොටස. network address කියන කොටස. right? network address කියන්නේ network කියන්නේ ජාල, address කියන්නේ ලිපින. right? එහෙනම් මට මාතෘකාව පැහැදිලි. මොකද්ද මාතෘකාව? ජාල ලිපින එහෙම නැත්නම් network address. right? අපි මුලින්ම කතා කරමු මොකද්ද network address එකක් කියන්නේ කියලා. දැන් IP address කියලා තමයි ගොඩක් අය මේක හඳුන්වන්නේ. නමුත් network address ඇතුලේ තියෙන කොටසක් තමයි ඇත්තටම IP address කියන්නේ. ඒ නිසා අපි කෙලින්ම මොකද්ද network address එකක් කියන්නේ කියන සංකල්පය මුලින්ම අපේ ඔළුවට දාගමු. right? එහෙනම් මාතෘකාව network address එහෙම නැත්නම් ජාල ලිපින. දැන් අපි බලමු මොකද්ද network address එකක් කියන්නේ කියලා. පුතේ දැන් ඔයාලා දන්නවා මොකද්ද පරිගණක ජාලයක් කියන්නේ? මොකද්ද පරිගණක ජාලයක් කියන්නේ? සරලව අර්ථ දැක්වීමක් දුන්නොත් පරිගණක දෙකක් හෝ දෙකකට වැඩි ගණනක්. පරිගණක දෙකක් හෝ දෙකකට වැඩි ගණනක් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පරිගණක අතර යම්කිසි දත්ත හුවමාරු කිරීමක් කරන්න පුළුවන් වෙන්න, දත්ත සම්ප්‍රේෂණයක් කරන්න පුළුවන් වෙන්න යම්කිසි පරිගණක ටිකක් එකකට සම්බන්ධ කළොත්, එකිනෙක සම්බන්ධ කළොත් අපි ඒකට කියනවා පරිගණක ජාලයක් කියලා. එතකොට පරිගණක ජාල කියන සංකල්පය ඉතාමත් වැදගත් නවීන තාක්ෂණ ක්‍රමවේදයන් ගැන කතා කරද්දී. හරි? අපේ විෂය නමත් ICT. ICT කියන්නේ information and communication. සංනිවේදනය. එනම් පරිගණක දෙකක් හෝ දෙකකට වැඩි ගණනක් අපි එකට සම්බන්ධ කිරීමේ අරමුණ වන්නේ සංනිවේදනය කියන කාරණේ. උදාහරණයක් ලෙස ඊමේල් එකක් යවනවා කියන්නේ එතන තියෙන සංනිවේදනයනේ. එතකොට අපි මුලින්ම ඔළුවට දාගන්න ඕනේ මොකද්ද පරිගණක ජාලයක් කියන්නේ කියලා. පරිගණක ජාලයක් කියන්නේ පුතේ පරිගණක දෙකක් හෝ දෙකකට වැඩි ගණනක් දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්න එකිනෙක වයර් මාධ්‍යයකින් හෝ වයර්ලස් මාධ්‍යයකින්. හරි? අපි දන්නවා දැන් දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා වයර් මාධ්‍ය ඔස්සේ. අපි ඒවට කියනවා නියම මාධ්‍ය කියලා. එහෙම නැත්නම් වයර් නැතුව Wi-Fi මාධ්‍ය වගේ, Bluetooth, radio waves වගේ වයර්ලස් අපි ඒවට කියනවා නියම නොවන මාධ්‍ය. කෙසේ හෝ කමන්නේ නැහැ. පරිගණක කිහිපයක් නියම මාධ්‍යයක් හෝ නියම නොවන මාධ්‍යයක් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙන්න එකිනෙක සම්බන්ධ කළොත් අපි ඒකට කියනවා පුතේ පරිගණක ජාලයක් කියලා. පරිගණක දෙකක් ලණුවකින් ගැට ගැහුවට ඒක පරිගණක ජාලයක් වෙන්නේ නැහැ. හේතුව ලණුවකින් ගැට ගැහුවට දත්ත සම්ප්‍රේෂණයක් කරන්න බෑනේ. ඒ දෙකේ සම්බන්ධතාවයක් තිබ්බට. ඒ නිසා මතක තියාගන්න පරිගණක ජාලයක් කියන්නේ පරිගණක දෙකක් හෝ දෙකකට වැඩි ගණනක්. පරිගණක දෙකක් හෝ දෙකකට වැඩි ගණනක්
එකිනෙක යම්කිසි ක්‍රමවේදයකට දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විදිහට එකිනෙක සම්බන්ධ කළොත් අපි ඒකට කියනවා මොකද්ද? පරිගණක ජාලයක් කියලා. පැහැදිලි? right. පරිගණක ජාලයක් කියලා. right. එතකොට පුතේ පරිගණක දෙකක් හරි දෙකකට වැඩි ගණනක් එකට සම්බන්ධ කරාම මේක පරිගණක ජාලයක්නේ. අපි පොඩ්ඩක් පරිගණක දෙකක් ගැන විතරක් හිතමු. හිතන්න අපි ගාව පරිගණක දෙකක් තියෙනවා කියලා. මේ පරිගණක දෙක මට අවශ්‍යයි කියලා හිතන්න යම්කිසි වයර් මාධ්‍යයකින් වයර් එකක් කරහා මේ පරිගණක දෙක එකිනෙක සම්බන්ධ කරගන්න. එතකොට පුතේ ඔයාලා දන්නවා දැන් නම් අපි නවීන පරිගණකවල මිලදී ගද්දී ඒකේ ස්පෙෂල් කාඩ් එකක් තියෙනවා. ඒක මදර්බෝඩ් එකට මව්පොරුවට සම්බන්ධ වෙලාම බොහෝ විට එනවා. ඉස්සර නම් මේක ආවේ නැහැ. එතකොට අපි මේක වෙනම අරගෙන මව්පොරුවට සම්බන්ධ කරපු අවස්ථාවක් තියෙනවා. නමුත් දැන් එන නවීන පරිගණකවල සෑම පරිගණකයක්ම පාහේ මෙන්න මේ කාඩ් එක තියෙනවා. මේ කාඩ් එක පුතේ අපි කියනවා NIC කාඩ් එක කියලා. මොකද්ද කියන්නේ? NIC කාඩ් එක. මොකද්ද මේ NIC කියන්නේ? NIC කියන්නේ පුතේ network interface card. මොකද්ද? network interface card. network interface card. ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත. ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත. මෙන්න මේ network interface card එකයි. එතකොට මේ පරිගණකයේ තියෙනවා NIC කාඩ් එකක්. network interface card එකක්. මේ network interface card දෙක එකිනෙක වයර් එකකින් ඒ ජාල සම්ප්‍රේෂණය සඳහා ගන්න වෙනම වයර් තියෙනවනේ. ඒ වයර් එකකින් twisted pair එකකින් වගේ මේ දෙක එකිනෙක අපිට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ පරිගණක දෙක එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා තමයි ඇත්තටම මෙන්න මේ NIC කාඩ්පත පරිගණකවල දකින්න ලැබෙන්නේ. එතකොට මෙන්න මේ NIC කාඩ්පතේ මෙන්න මෙතන සිදුරක් තියෙනවා. සිදුරක් වගේ එකක් වලගෙන ටෙලිෆෝන් ලයින් එකේ වදින ජැක් එක වගේ එකක්. එතෙන්ට වදින්නේ මේ වයර් දෙකේ දෙකලවර සම්බන්ධ කරනවා පුතේ RJ45 කනෙක්ටර් කියන එකට. ඒ කනෙක්ටර් එක තමයි මෙතෙන්ට ගිහිල්ලා වදින්නේ. මෙතෙන්ට ගිහිල්ලා වදින්නේ ඒ කනෙක්ටර් එක. එතකොට මේ network interface card එකට සම්බන්ධ වෙන ක්ලිප් එකට අපි කියනවා RJ45 කනෙක්ටර් එක කියලා. පැහැදිලි. එතකොට පරිගණක දෙකක් සම්බන්ධ කරද්දී නම් අපිට වෙනත් කිසිදු අමතර උපකරණයක් අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට පරිගණකයේ තියෙන network interface card දෙක එකිනෙක සම්බන්ධ කරලා වයර් මාධ්‍යයකින් අපිට පුළුවන් පරිගණක දෙක අතර දත්ත සම්ප්‍රේෂණය සිද්ධ කරන්න අවශ්‍ය නම්. right. දැන් තියෙන ප්‍රශ්නය තමයි පුතේ පරිගණක දෙකකට වඩා වැඩි වුණොත් කොහොමද පරිගණක එකිනෙක සම්බන්ධ කරන්න කියන එක. right. දැන් තවත් පරිගණකයක් මට සම්බන්ධ කිරීමට අවශ්‍ය වුණා කියලා හිතන්න. තවත් පරිගණකයක් මට මේ ජාලයටම සම්බන්ධ කරන්න අවශ්‍ය වුණොත් මගේ ජාලයේ මගේ ඔෆිස් එකේ පරිගණක තුනක් මට අවශ්‍යයි කියලා හිතන්න. දැන් පුතේ තියෙන ප්‍රශ්නය මේකේ NIC කාඩ් එකක් තියෙනවනේ. හැබැයි එක කේබල් එකක් මෙහෙන් සම්බන්ධ කරාට දැන් මේ කේබල් එක මේ පරිගණකයට හෝ මේ කේබල් එක මේ පරිගණකයට හෝ සම්බන්ධ කිරීමට හැකි වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද පුතේ? ඒකට හේතුව වෙන්නේ ඇයි ඒකට මොකක්ද ඒකට හේතුව? හේතුව මේකේ තියෙන network interface card එකයි ඒකට දැන් wire එක සම්බන්ධ වෙලා තියෙන මේකට තියෙන network interface card එකයි ඒක wire එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට සම්බන්ධ කරන්න ගියොත් පුතේ අපිට ගැටලුවක් මතුවෙනවා. එතකොට මෙහින් කේබල් එක ගහගත්තට මේ කේබල් එකේ අනිත් කෙළවර ගහගන්න තැනක් නැහැ. ඒක ඉතින් ගහගන්න වෙනවා ආගේ කොහෙන් හරි තමයි. ඒ නිසා මේ පරිගණකයට network interface card දෙකක් නැති නිසා මේ පරිගණක ජාල නිර්මාණකරුවන් විසින් ඒ උපකරණ නිර්මාණය කරන නිර්මාණකරුවන් විසින් මේ වගේ පරිගණක දැන් සම්බන්ධ වෙලා තියෙනවා පුතේ ලක්ෂ කෝටි ගණක් එකිනෙක නේද? පරිගණක දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි 100ක් නෙමෙයි මිලියන ගණක් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ සඳහා විවිධ උපකරණ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සමහර අවස්ථාවල පරිගණක ජාල එකිනෙක සම්බන්ධ කරද්දී ඒ පරිගණක ජාලයේ ගොඩනැගීම සඳහා පරිගණක සහ ඒකට පාවිච්චි කරන කේබල් වලට අමතරව තවත් අමතර උපකරණ ලබා ගැනීමට මොනවද පුතේ? අමතර උපකරණ ලබා ගැනීමට ඒ ජාලය වැඩි දියුණු කරද්දී ජාලය හා සම්බන්ධ වන පරිගණක ප්‍රමාණය වැඩි වෙද්දී
අපිට සිද්ධ වෙනවා මොකද්ද? ඒ ජාලය ගොඩනැගීම සඳහා ඒ පරිගණකයේ කියන සම්බන්ධ කිරීම සඳහා නිසියාකාරව සම්බන්ධ කිරීම සඳහා තවත් අමතර උපකරණ අපිට දායක කරගන්න වෙනවා. උදාහරණයක් විදිහට මේ තියෙන පරිගණකයක්, මේ තියෙන තවත් පරිගණකයක්, මේ තියෙන තවත් පරිගණකයක්, මේ විදිහට පරිගණක කිහිපයක් අපිට එකිනෙකට සම්බන්ධ කරගන්න ඕන වුණොත් අපිට අමතර උපකරණයක් මේවා අතරමැදි උපකරණයක් ලෙස අපිට ගන්න වෙනවා. හරි, උදාහරණයක් ලෙස එකම ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා අපිට ස්විච් එකක් ඔයාලා අහලා ඇති ස්විච් එකක් හෝ හබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ස්විච් එකක් හෝ නාභියක් එකම ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තමයි අපි ස්විච් හෝ නාභි පාවිච්චි කරන්නේ. එතකොට අපිට තියෙන්නේ මේ පරිගණකයේ වය මාධ්‍යයකින් සම්බන්ධ කරනවා නම් මෙන්න මේ ස්විච් අතරමැදියෙක් ලෙස පාවිච්චි කරලා මේ ස්විච් එකට තමයි අපි පරිගණක එකිනෙක සම්බන්ධ කරන්නේ. මේ ස්විච් එකේ තියෙනවා අර පරිගණකයේ තියෙනවා වගේ NIC කාඩ් වගේ තියෙන ඒ RJ45 jack එක වදින connectors. එතකොට මේ ස්විච් අපිට 4 port 8 port 16 port ආදී ලෙස ගන්න පුළුවන්. ඒකේ තියෙන සම්බන්ධක ප්‍රමාණය වැඩි වෙද්දී ඒ ස්විච් එක හෝ නාභියේ මිල වැඩිවීමක් සිද්ධ වෙනවා. right? එතකොට මේ ස්විච් එක සහ නාභිය අතර වෙනස්කම් සහ සමානකම් තියෙනවා. ඒවා අපි වෙනම සාකච්ඡා කරමු. නමුත් මට ඔයාලට කියන්න අවශ්‍ය වුණේ පුතේ පරිගණක ජාලයක් ගොඩනගද්දී අපිට මේ පරිගණක ජාලයට අවශ්‍ය කරන පරිගණක සහ කේබල්ස් වලට අමතරව තවත් අමතර උපකරණ පවා අපිට ඒ ජාලය ගොඩනැගීමට දායක කරගන්න සිද්ධ වෙනවා. එතකොට අපි හිතමු මේ තියෙන්නේ අපේ ගෙදර හදපු පොඩි ජාලයක් කියලා. මේ තියෙන අපේ ගෙදර හදපු පොඩි ජාලයක් කියලා හිතමු. අපි මේ වගේ පොඩි කුඩා ජාලයකට ඔයාලා දන්නවා දැනගෙන ඇති මුල ඉඳන්ම මේ IP address වලින් නම් කරන නිසා ඩුට්ටක් ඔළුව තියෙන්න ඕනේ මේක ඉගෙන ගන්න. මේ වගේ ජාලයකට කියනවා අපි LAN එකක් කියලා නේ. මොකක්ද කියන්නේ? LAN එකක්. මොකක්ද LAN එකක් කියන්නේ? Local Area Network එකක්. මොකක්ද කියන්නේ? Local Area Network එකක්. Local Area Network එක කියන්නේ මොකක්ද? එක ගොඩනැගිල්ලකට පොඩි ස්ථානයකට සීමා වන යම් කිසි ජාලයක් හැදුවොත් අපි ඒකට කියනවා Local Area Network එකක්. එහෙම නැත්නම් ඒකට කියනවා සිංහලෙන් ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා. මොකද්ද කියන්නේ? ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා. right. මේ වගේ අපිට තවත් ඕන තරම් ජාල නිර්මාණය කරගන්න පුළුවන් නේ පරිගණක එකිනෙක සම්බන්ධ කරලා. මේ තියෙන්නේ තවත් මොකක් හරි ජාලයක් කියලා හිතමු. හරි. මේ ජාල දෙක පවා අපිට ඕනනම් නැවත එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් නේ. ওই විදිහට ජාල දෙකක් එකිනෙකට සම්බන්ධ කරද්දී පුතේ මතක තියාගන්න අතරමැදට ජාල දෙකක් එකම ජාලයක පරිගණක සම්බන්ධ කරද්දී අපිට ස්විච් එකක් හරි හබ් එකක් හරි ගන්න පුළුවන්. පැහැදිලි? හැබැයි මේක එක LAN එකක් මේක එක LAN එකක් නේ. එතකොට මේක ජාල දෙකක් නේ. එතකොට ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කරද්දී පුතේ අපිට ඒ අතරමැදි උපකරණයක් ලෙස තවත් උපකරණයක සහාය ලබන්න සිද්ධ වෙනවා. ඒක අපිට ගන්න පුළුවන් routers කියන එක ගැන අපි වෙනම කතා කරනවා. ඔයාලා අහලා ඇති දැනට. එතකොට මේ ජාල දෙකක් එකිනෙක සම්බන්ධ කරද්දී ඔන්න මම ඒ ජාල දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා අපි ඒකට රවුටරයක් සම්බන්ධ කරනවා. දැන් ඔයාලට අන්තර්ජාල පහසුකම් ඩයලොග් ආයතනයේ ලබා දෙති පවා එයාලා කියනවානේ මොකක් මිලදී ගන්න කියලාද? රවුටරයක් මිලදී ගන්න කියලා. මොකද එයාලගේ ජාලය පබ්ලික් නෙට්වර්ක් එකක් නේ. අපේ ගේ ඇතුලේ තියෙන ජාලය ප්‍රයිවට් නෙට්වර්ක් එකක් නේ. එතකොට ඒ පබ්ලික් නෙට්වර්ක් එකයි අපේ ප්‍රයිවට් නෙට්වර්ක් එකයි නෙට්වර්ක් දෙකක් නේ. එතකොට ඒ ජාල දෙක එකිනෙක සම්බන්ධ කරන්න අපිට සිද්ධ වෙනවා රවුටරයක්, මාර්ගකාරකයක් ලබා ගන්න. එහෙම නැත්නම් මේකට දැන් ඇවිල්ලා තියෙනවා মাল্ටි ලේයර් ස්විචස් කියලා වගේ ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. දැනට අපි අතරමැදට රවුටරයක් සම්බන්ධ කළා කියලා හිතන්න. එතකොට ඔයාලට තේරෙනවා පරිගණක ජාලයක් ගොඩනගද්දී ඒකේ තියෙන පරිගණක වලට අමතරව කේබල්ස් වලට අමතරව ඒකේ ජැක්ස් සම්බන්ධක වලට අමතරව ස්විචස්, හබ්, රවුටර්ස් වගේ උපකරණ මේකට දායක කරගන්න සිද්ධ වෙනවා. පැහැදිලි? එහෙනම් පුතේ මෙන්න මේ දැන් මේක ජාලයක් නේ. මේ ජාලය අතර පණිවිඩනේ හොමාරු වෙන්නේ.
එතකොට මේ A කියන කම්පියුටරේ කියලා හිතමු. මේ A කියන කම්පියුටරේ ඉඳන් මේ B කියන කම්පියුටරේට පණිවිඩයක් නිකුත් කරද්දී ඒක මේ ස්විච් එක හරහා ගිහිල්ලා මේක හරහා ගිහිල්ලා මේ රවුටරේ හරහා ගිහිල්ලා නැවතත් මේ ස්විච් එක හරහා ගිහිල්ලා මෙතෙන්ට එන්න ඕනේ. එතකොට අපි ඔයාලා දන්නවා ලියුමක් වුණත් පෝස්ට් කරද්දී යවන්නාගේ ලිපිනයක් තියෙනවා ලබන්නාගේ ලිපිනයක් තියෙනවා. එතකොට මේ ජාල ඇතුලේ තියෙන පරිගණක පවා වෙන් කරලා අඳුන ගන්න. මේ ජාලයක් ඇතුලේ තියෙන සෑම පරිගණකයක්ම සෑම උපකරණයක්ම වෙන් කරලා අඳුන ගන්න අපිට ලිපින දෙන්න සිද්ධ වෙනවා. ඒවා වෙන් කරලා අඳුන ගන්න අපිට නම් දෙන්න බෑනේ. නිමල් කමල් සුනිල් කියලා නම් දෙන්න බෑනේ. ඒ නිසා පුතේ පරිගණක ජාලයක් ඇතුලේ තියෙන පරිගණක වෙන් කරලා අඳුන ගන්න ජාලයක් ඇතුලේ තියෙන පරිගණක වෙන් කරලා අඳුන ගන්න අපිට සිද්ධ වෙනවා ඒවට ලිපින ලබා දෙන්න. එතකොට පුතේ අපේ මාතෘකාව මොකද්ද? network address. network address. අපේ මාතෘකාව network address නේ. එහෙම නැත්නම් ජාල ලිපිනනේ. පුතේ එහෙනම් ජාල ලිපිනයක් කියන්නේ මේක. දැන් ඔයාලට පැහැදිලි ජාලයක් ඇතුලේ තියෙන පරිගණක එකිනෙක අඳුන ගන්න, ඒකේ තියෙන විවිධ උපකරණ එකිනෙක හඳුන ගන්න අපිට ඒවට යම්කිසි අංකයක් දෙන්න වෙනවා, ලිපිනයක් දෙන්න වෙනවා. මේ ලිපින හැදිලා තියෙන්නේ පරිගණක ඇතුලේ තියෙන බිංදුව සහ එක කියන සංකල්පයෙන්. හරි. එතකොට මොකක් හරි අංකයක් දෙන්න ඕනේ. ඒ අංක දෙන විදිහ අපි අද සාකච්ඡා කරනවානේ. ඒ අංක දෙද්දී මේ ජාලයේ පරිගණකයක් වෙන්න පුළුවන්, මේක හා සම්බන්ධ කරලා තියෙන printer එකක් වෙන්න පුළුවන්, මේකේ router එකක් වෙන්න පුළුවන්. මේ හැම එකකටම අපි ලිපිනයක් දෙන්න ඕනේ. අන්නේ ලබා දෙන ජාලයක් ඇතුලේ උපකරණ වෙත හෝ පරිගණක වෙත ලබා දෙන ඕනෑම ලිපිනයකට අපි කියනවා මොකද්ද? network address එකක් කියලා. පුතේ පරිගණක ජාලයක් නිර්මාණය කිරීමේදී එම ජාලයේ පවතින පරිගණක වෙත හෝ එම ජාලය සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන උපකරණ වෙත ලබා දෙන ඕනෑම ලිපිනයක් අපි ජාල ලිපිනයක් ලෙස නම් කරනවා. අපි ජාල ලිපිනයක් ලෙස නම් කරනවා. පැහැදිලිද? එහෙනම් මේ පරිගණකයක් වෙන්න පුළුවන්. හිතන්න මම මේකට අංකයක් දෙනවා කියලා. 192යි 168යි 10යි 3. පුතේ මේ මම IP address එකක් ලිව්වේ මෙන්න මේ විදිහට තමයි අංක දෙන්නේ. මම ඒව දෙන හැටි කියලා දෙන්නම්. එතන මේ එකම ජාලයක් නිසා මෙයාටත් අංකයක් තියෙන්න බෑ. 192යි 168යි 10යි 4. ඒ ආදී ලෙස මේක 3 නම් මේක 4 මේක 5 ආදී ලෙස මම දීගෙන යන්නම්. මොකද එකම ජාලයක එකම ලිපිනය එකම ජාලයක තියෙන්න බෑනේ. වාගේ ගෙදර උනත් අයියයි මල්ලිට එකම නම දෙන්නේ නෑනේ. ඒ දෙන්නට නම් දෙකක් නේ දෙන්නේ. මේකෙත් එහෙම තමයි. එතකොට මේ පරිගණක වෙත මේ උපකරණ වෙත අපි ලිපින දෙන්නේ මේ අංකයක්. මෙන්න මේ වගේ අංකයක් දෙන්න. දැන් මතක තියාගන්න. එතකොට මේ අංක එකිනෙක වෙනස් වෙන්න පුළුවන්. අනිත් ජාලයේ මේ ලිපිනේම තිබීමේ හැකියාවක් තියෙනවා. මොකද අපේ ගෙදර නිමල් කියලා කෙනෙක් හිටියොත් අල්ලපු ගෙදර නිමල් කියලා කෙනෙක් ඉන්න පුළුවන්. ඒව මම වෙනම කියලා දෙන්නම්. නමුත් අපි ඕනම ජාලයක තියෙන පරිගණක වෙන් කරලා අඳුර ගන්න. ඒක ඇතුලේ තියෙන උපකරණ වෙන් කරලා අඳුර ගන්න. ඒවට යම්කිසි ලිපිනයක් දෙන්න ඕනනේ. ඒ ලිපින වලට පොදුවේ කියනවා ජාලයකට ලබා දෙන ජාලයක් ඇතුලේ තියෙන පරිගණක හෝ එහා සම්බන්ධ අනිකුත් උපකරණ විතර ලබා දෙන ඕනෑම ලිපිනයක් අපි නම් කරනවා පුතේ මොනවද? network address එකක් කියලා. පැහැදිලිද? එහෙනම් ඔයාලා note එකක් දාගන්නවා නම් මම මේක තියෙන විදිහටම කරන්නම්. මාතෘකාව network address. එහෙම නැත්නම් ජාල ලිපින. එහෙනම් ලියාගන්න මොකද්ද ජාල ලිපිනයක් කියන්නේ කියලා. පරිගණක ජාලයක් නිර්මාණය කිරීමේදී පරිගණක එම ජාලය තුළ පවතින පරිගණක වෙත හෝ පරිගණක ජාලයක් නිර්මාණය කිරීමේදී එම ජාලය තුළ පවතින පරිගණක වෙත හෝ එම ජාලය හා සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන උපකරණ වෙත ලබා දෙන ඕනෑම ලිපිනයක් ජාල ලිපිනයක් ලෙස නම් කෙරේ. එහෙනම් වලට පැහැදිලි පුතේ මේ පරිගණක වෙතත් ලිපින දෙනවා. එතකොට මේ රවුටරේටත් ලිපිනයක් තියෙනවා. මොකක් හරි ලිපිනයක් තියෙනවා. ඒ ලිපිනයට ඒ ලිපින වලට පොදුවේ අපි කියනවා මොනවද? network address කියලා. පැහැදිලි? right. දැන් මම මේක මතක. right. උදේ ඊළඟට අපි බලමු අපේ සිලබස් එකේ කතා කරන්න තියෙන සහ කතා කළ යුතු සංකල්ප ටික ගැන. දැන් අපි දන්නවා මේ විදිහේ network address ජාල ලිපින address ජාල ලිපින ගැනනේ කතා කරන්නේ. හරි. දැන් ජාල ලිපිනයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. මොකක් හරි විශේෂිත වූ ලිපිනයක්. හරි. පුතේ මේ ජාල ලිපින ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ජාල ලිපින ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. අන්න ඔළුවට දාගන්න. එහෙනම්
ජාල ලිපින කියලා කතා කරපුව මේ ලිපින වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා පුතේ. එකකට අපි කියනවා මොකද්ද? තාර්කික ලිපින කියලා. මොකද්ද පළවෙනි වර්ගය? තාර්කික ලිපින. ඉංග්‍රීසියෙන් කියනවා logical address කියලා. තාර්කික ලිපින එහෙම නැත්නම් මොනවද? logical address. දෙවෙනි වර්ගය තමයි හරි භෞතික ලිපින. මොකද්ද දෙවෙනි එක? භෞතික ලිපින. පුතේ භෞතික ලිපින කියන්නේ ඒවට ඉංග්‍රීසියෙන් කියනවා physical address කියලා. එහෙනම් ජාල ලිපින වර්ග දෙකයි. එක වර්ගයකට අපි කියනවා තාර්කික ලිපින, එහෙම නැත්නම් logical address. අනිත් වර්ගයට කියනවා අපි භෞතික ලිපින. එකක් තාර්කික ලිපින, අනික පුතේ භෞතික ලිපින. මේ සාමාන්‍යයෙන් මේ තාර්කික ලිපින වලට තමයි අපි කියන්නේ IP address කියලා. ඔයාලා අහලා ඇති. මොන address ද? IP address. IP කියන්නේ internet protocol address. මොකද IP කියන්නේ internet protocol address. internet protocol address සිංහලෙන් කියනවා නම් අන්තර්ජාල නියමාවලි ලිපිනය. අන්තර්ජාල නියමාවලි අංකය. හරි? එතකොට මේ තාර්කික ලිපින වලටම කියන තවත් නමක් තමයි මොකද්ද? IP address කියන්නේ. පැහැදිලි? මේක ගැන දීර්ඝව සාකච්ඡා කරන්න තියෙනවා. අපි ඒක සාකච්ඡා කරමු. ඊළඟට පුතේ මේ භෞතික ලිපින කියනවානේ. භෞතික ලිපින කියලාත් වගේක් තියෙනවා. මේක ගැන වෙනම කතා කරමු. භෞතික ලිපින වලට කියන්නේ අපි physical address කියලානේ. මේවට අපි තව නමක් කියනවා MAC address කියලා. මොන address ද? MAC address. පුතේ MAC කියන්නේ media access control. media access control. මේක භෞතික ලිපිනයක්. මොකද්ද භෞතික ලිපිනයක් කියන්නේ කියලා අපි සාකච්ඡා කරමු. මොකද්ද තාර්කික ලිපිනයක් කියන්නේ කියලා අපි සාකච්ඡා කරමු. දැනට මතක තියාගන්න network address ජාල ලිපින වර්ග දෙකයි. එකක් තාර්කික ලිපින, අනික භෞතික ලිපින. මොකද පුතේ එකක් තාර්කික ලිපින, අනික මොකද්ද? භෞතික ලිපින. පැහැදිලි? එතකොට ඔයාලගේ විභාගයේ ගාන සාමාන්‍යයෙන් ඉන්නේ බොහෝ විට 98%ක්ම මෙන්න මේ IP address සම්බන්ධ කරගෙන. මේකත් සම්බන්ධලා ගානක් එන්න පුළුවන්. ඒ නිසා අපි මේ හැම එක ගැනම දල හෝ අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. එහෙනම් දැන් පැහැදිලි වෙන්න ඕනේ ජාල ලිපිනයක් කියන්නේ මොකද්ද? ජාල ලිපින වර්ග දෙකක් තියෙනවා. එකක් තාර්කික ලිපිනයක්, අනික භෞතික ලිපින කියලා. පැහැදිලි? රයිට්. ඔය ගැන ටක් ගාලා නෝට් එකක් දාන්න බෝඩ් එකේ. බෝඩ් එකේ තියෙන එක ටක් ගාලා නෝට් එකක් දාගන්න. network address වර්ග දෙකකි. එහෙම නැත්නම් ජාල ලිපින වර්ග දෙකකි. ඒ වර්ග දෙක තමයි තාර්කික ලිපින, අනික භෞතික ලිපින කියන සංකල්පය. රයිට්. එහෙනම් පුතේ දැන් අපි කතා කරමු මේකේ පළවෙනි ලිපින වර්ගය සම්බන්ධව. රයිට්. එහෙනම් අනුමාතෘකාව ලියා ගන්න. IP address. IP address. IP කියන්නේ internet, P කියන්නේ protocol address. මේ protocols ගැන අපි වෙනම කතා කරමු. protocols ගොඩාක් තියෙනවා පුතේ. IP address, internet protocol address. IP address කියන්නේ මොනවද? අන්තර්ජාල නියමාවලි ලිපින. මොකද්ද? අන්තර්ජාල නියමාවලි ලිපින. මාතෘකාව ලියා ගන්න. IP address, internet protocol address, එහෙම නැත්නම් අන්තර්ජාල නියමාවලි ලිපින. right. පුතේ ඉස්සරහම අපි බලමු මොකද්ද මේ IP address එකක් කියන්නේ. ඒක ඉස්සරහම මේක ඔළුවට දාගන්න බෑ. මොකද්ද IP address එකක් කියන්නේ කියලා. IP address උත් වර්ග දෙකක් තියෙනවා. ඊට කලින් IP address එකක් කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න බෑ. පුතේ IP address එකක් කියන්නේ සරලවම කිව්වොත් දැන් මම ඔයාලට කිව්වා පරිගණක ජාලයක් හදද්දී පරිගණක එකිනෙක සම්බන්ධ කරන්න ඕනේ කියලා. පරිගණක ජාලයක් හදද්දී පරිගණක එකිනෙක අපිට සම්බන්ධ කරන්න ඕනේ කියලා කිව්වනේ. ඒකට අමතර උපකරණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වනේ. මේක හරහා හෝ වෙනම මාර්ගයකින් අපි
පරිගණක එකිනෙක සම්බන්ධ කරනවා. හරි? ඒ සම්බන්ධ කිරීම කරන්නේ ජාල ඉංජිනේරුවානේ. එයා දන්නවා එයාගේ කම්පැනි අවශ්‍යතාවය, එයාගේ ඔෆිස් එකේ අවශ්‍යතාවය, අවශ්‍යතාවයට ගැළපෙන ලෙස ඒකේ තියෙන්න ඕන පරිගණක ප්‍රමාණය තීරණය කරනවා. ඊට ගැළපෙන ලෙස එයාගේ මේ ජාලයේ පරිගණක වෙන් කරලා අඳුනගන්න එයා විසින් ඒ අන්තර්ජාල නිමවුම් කරුවන් විසින් කියපු කොන්දේසි වලට යටත්ව එයාට ගැළපෙන අංකයක් දෙනවා. ඒක දෙන්නේ ජාල ඉංජිනේරුවා. කවුද දෙන්නේ? ඒක ජාල ඉංජිනේරු. එතකොට මම හදන ජාලයක මම පරිගණකයකට දෙන ලිපිනයම වෙන කෙනෙක් හදනවා නම් දෙනවා කියලා නියතයක් නැහැ. ඒ නිසා ඒක දෙන්නේ ජාල ඉංජිනේරුවා. තාර්කිකව කල්පනා කරලා දෙන්නේ. ඒ ජාලයට කොච්චරක් පරිගණක ඕනේද? හරි. මේ අන්තර්ජාල නිමවුම් කරුවන් පනවලා තියෙන නීති මොනවද? ඒ නීති වලට යටත්ව ඒ තර්කයට යටත්ව එයා මේකට ගැළපෙන ලෙස අංකයක් දෙනවා. දැන් උදාහරණයක් ලෙස මෙහෙම හිතන්නකෝ පුතේ. ඔයාලා ගෙදර චූටි දරුවෙක් ඉන්නවා. හරි. කොණ්ඩෙත් තියෙනවා. ඒ කියන්නේ මෙයා ගෑනු ළමෙක් නේ. හරි. මෙයාට නම දෙනවා සමන් කියලා. දැන් මේ ගැළපෙනවා. දෙන්න බෑ. දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් වුණාට දෙන්නේ නැහැ නේ. ඇයි? සාමාන්‍ය සම්ප්‍රදායට නීතිමාලාවට පටහැනි. ඒ නිසා තර්කානුකූලව කල්පනා කරලා ඕනනම් නම් දාන කෙනෙක් ළඟට ගිහිල්ලා ඒකේ ග්‍රහ පිහිටීම් බලලානේ ඔයාලා තර්කානුකූලව මේ නම දෙන්නේ. ඒක නමට ගැලපෙන අකුරු අරගෙන ඒකෙන් තර්කානුකූලව කල්පනා කරලා දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේක. හැබැයි අපේ ගෙදර දෙන නමම අල්ලපු ගෙදර කෙනා දෙයි කියලා කියන්න බෑ. ඊළඟ ගෙදර කෙනා වෙන එකක් දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක තර්කානුකූලව දෙන එකක්. හැබැයි අර සම්මතයන් වල ඉඳලා අර අන්තර්ජාල නිමවුම් කරුවන් පනවපු නීති වල ඉඳලා තමන්ට කැමති ලිපිනයක් මේ දේවල් වලට මේ පරිගණක වලට ලබා දෙනවා. එතකොට ඒක දෙන්නේ ජාල ඉංජිනේරුවා. කවුද දෙන්නේ? ජාල ඉංජිනේරුවා. එතකොට ජාල ඉංජිනේරුවා විසින් එයාට කැමති පරිදි මේ පරිගණක වෙන් කරලා අඳුන ගන්න ලිපිනයක් දෙනවනේ. අන්න ඒ ලිපින වලට කියනවා පුතේ IP address කියලා. Internet Protocol Address කියලා. හරි? මේක ගැන වැඩි කතා කරනවා වෙනම අපි කතා කරනවා මේවා private address and public address කියලා නේද කොටස් වලට බෙදෙනවා. දැනට මතක තියාගන්න පරිගණක ජාලයක් නිර්මාණය කිරීමේදී ජාල ඉංජිනේරුවා විසින් එම ජාලයේ පරිගණක වෙන් කර අඳුනා ගැනීම සඳහා ලබා දෙන ලිපිනයක් වේද ඒක IP ලිපිනයක්. ඒක IP address එකක්. ඒ කියන්නේ උදාහරණයක් ලෙස මේකට 192යි 168යි 10යි 2 කියලා දුන්නා කියන ලිපිනයක්. මේකට ඩීටේල්ස් ගන්න නැත්නම් කියලා දෙන්නම්. දුන්නා කියලා හිතන්න. ඊට පස්සේ යාට මේකට වෙන ලිපිනයක් දෙන්න පුළුවන්. 192යි 168යි 10යි 3 ආදී ලෙස යා මේවට ලිපින දීගෙන යනවා. දැන් යාට හිතනවා මේකේ තියෙන ලිපිනේ ඕනනම් අයින් කරන්න. පුළුවන් අයින් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අයින් කරලා ඒකට වෙන ලිපිනක් දෙන්න පුළුවන්. 192යි 168යි 10යි 5 කියලා ඕනනම් දෙන්න පුළුවන්. එහෙනම් මේ ජාලයකට මේ IP address එකක් කියන එක දෙනවනේ. දුන්නට පස්සේ ඒක අවශ්‍ය නම් නැවත අයින් කරන්න පුළුවන්. අවශ්‍ය නම් වෙන එකක් දෙන්න පුළුවන්. ස්ථිරව තියාගන්න විදිහක් තියෙනවා. අවශ්‍ය නම් දෙන්න පුළුවන්, අවශ්‍ය නම් අයින් කරන්න පුළුවන්. ඒක තර්කානුකූලව දෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙන ලිපිනයකට අපි කියනවා පුතේ මොකද්ද? IP address එකක් කියලා. මොකද්ද කියන්නේ IP address එකක්. එහෙනම් මොකද්ද IP address එකක් කියන්නේ? කියලා ලියාගන්න. IP address එකක් කියන්නේ. IP address එකක් කියන්නේ. පුතේ අන්තර්ජාල නියමාවලිය අංකයක් කියන්නේ මොකද්ද? පරිගණක ජාලයක් නිර්මාණය කිරීමේදී ලියාගන්න. පරිගණක ජාලයක් නිර්මාණය කිරීමේදී එම ජාලය නිර්මාණය කරන ජාල ඉංජිනේරුවා විසින් එම ජාලය නිර්මාණය කරන ජාල ඉංජිනේරුවා විසින් එම ජාලයේ පරිගණක හෝ උපකරණ එම ජාලයේ පරිගණක හෝ වෙනත් උපකරණ අඳුනා ගැනීම සඳහා වෙනත් උපකරණ අඳුනා ගැනීම සඳහා තර්කානුකූලව ලබා දෙන ලිපින තර්කානුකූලව ලබා දෙන ලිපින තර්කානුකූලව ලබා දෙන ලිපින මොකද පුතේ? IP ලිපින වේ. එහෙම නැත්නම් ජාල ලිපින වේ. IP ලිපින වේ. ඔන්න එහෙනම් අපි කතා කරා මොකද්ද IP ලිපිනයක් කියන්නේ කියලා. right. දැන් පුතේ දැන් IP address එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරි. තාම හැදිලා තියෙන විදිහක් දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. right. දැන් හොඳින් කල්පනා කරන්න. පුතේ මේ IP ලිපින තියෙනවනේ. මේ IP ලිපින IP address තියෙනවනේ. මේ IP address සුත් කොටස් දෙකකට බෙදෙනවා. මේ IP address තියෙනවනේ මේ IP address උත් අපි කොටස් දෙකකට බෙදනවා. මේ ලෝකේ IP address වර්ග දෙකක් තියෙනවා. හරි? එකක් අපි නම් කරනවා IP
IPv4 කියලා. මොකද්ද? IPv4. මොකද්ද නම? IPv4. IPv4 කියන්නේ පුතේ මේ V කියන්නේ version කියන එක. IPv4 IP version 4. මොකද්ද? IP version 4. එහෙනම් පළවෙනි වර්ගය මොකද්ද? IP version 4. දෙවෙනි එක අපි නම් කරනවා IPv6 කියලා. මොකක්ද දෙවෙනි එක? IP version 6. version එකක් කියන්නේ මොකක්ද කියලා ඔයකට දැනෙනවනේ. version 1 version 2 මේ software එකක් වුණත් ගන්න. පළවෙනි version එක, දෙවෙනි version එක, දැන් Windows වල version 9 මේ වගේ. එහෙනම් ඇයි මේ versions දෙකක් දීලා තියෙන්නේ? හරි. පුතේ එහෙනම් IP address වර්ග දෙකයි. එකක් IP version 4 අනික IP version 6. හරි. මතක තියාගන්න ඔයාලගේ විභාගයට එන්නේ ගැටලුව එන්නේ IP version 4. IP version 6 වල තියෙන introduction එකක් විතරයි. ඒ කියන්නේ මේ ලිපිනේ IP version ලිපිනේ හැදිලා තියෙන්නේ කොහොමද? IP version 6 ලිපිනේ හැදිලා තියෙන්නේ කොහොමද? ඒකේ තියෙන bit ගාන මොනවද? ඒක ලියන්නේ කොහොමද කියන එක විතරයි ඔයාගේ විභාගෙදි දායක වෙන්නේ. නමුත් IP version 4 කියන එක යටතේ ඔයාලට එන සෑම ගැටලුවක්ම විසඳන්න මේ දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි 100%ක්ම ගණන් හදන්න ඉගෙන ගන්න ඕනේ මොකෙන්ද? IP version 4 වලින්. right? කොහොමද ගමන්නේ? IP address වර්ග දෙකයි. එකක් IP version 4 අනික IP version 6. right? පැහැදිලි. දැන් පුතේ මේක ලිපින වර්ග දෙකක්. ඇයි මේ ලිපින වර්ග දෙකක් තියෙන්නේ? ඇයි මේ ලිපින වර්ග දෙකක් තියෙන්නේ? පුතේ ලිපින වර්ග දෙකක් තියෙන්නේ මුලින්ම ආවේ IP version 4 ඇත්තට. මුලින්ම ආවේ IP version 4. මේ IP version 4 කියන ලිපිනේ හැදිලා තියෙන්නේ පුතේ bit 32කින්. bit කීයකින්ද? bit 32කින්ද පරිගණක ඇතුළේ ලිපිනේ තියෙන bit වලින්නේ. මේ IP version 4 කියන ලිපිනේ හැදිලා තියෙන bit කීයකින්ද? bit 32කින්. එතකොට මේ bit 32කින් ලියන්න පුළුවන් ලිපින ගාන සීමිතයි. උදාහරණයක් ලෙස එක bit එකක් ගත්තොත් ලිපින දෙකයිනේ 0.1. එක bit එකක් නම් වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකකට විතරනේ. bit දෙකක් ගත්තොත් එයාට වෙනස් වෙන්න පුළුවන් 0.1 ඊට පස්සේ කීයද? 1.0 ඊට පස්සේ 1 නේ. ආදී ලෙස ආකාර හතරකට වෙනස් වෙන්න පුළුවන් නේ. එහෙනම් bit ගාන වැඩි වෙන්න පුතේ හදාගන්න පුළුවන් ලිපින ආකාර ගණන වැඩි වෙනව නේද? ලිපින ආකාර ගාන වැඩි වෙනව නේද? උදාහරණයක් ලෙස දැන් ඉස්සරහම වාහනවල නම්බර්ස් ආව එක ඉංග්‍රීසි අකුරකින්. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු දෙකක් ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරු තුනක් ගත්තා. ඇයි යාර එහෙම ගන්නෙ? හරියට bit ගාන වැඩි කරනවා වගේ. අරක මදි වුණා. එතන මුලින්ම ඩයලොග් නම්බර්ස් ආවේ 0.7 කියලා. ඊට පස්සේ 0.76 වුණා. ඇයි යාර එහෙම මාරු කරේ? පුතේ අරකින් 0.77 ලියන්න පුළුවන් ලිපින ගාන ඊළඟ කොටසෙ මේක වෙනස් වෙන්නේ. ඒක සීමා සහිතයි. එතකොට ඒ වගේ bit 32කින් ලියන්න තියෙන ලිපින ගාන සීමා වුණා. අවශ්‍යතාවයට මදි වුණා. එතකොට සිද්ධ වෙනවා තවත් ලිපින වර්ගයක් හඳුන්වා දෙන්න. එහෙනම් මුලින්ම අපේ network කියන સિદ્ધාන්ත වලට ආවේ IP version 4 කියන ලිපින. එතකොට මේ ලිපින ප්‍රමාණය පවතින අවශ්‍යතාවයට මදි වුණා. ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා වෙනම version එකක් එවුවා. මොකද්ද? IP version 6 කියලා. පුතේ මේකේ තියෙනවා bit. මේකේ තියෙනවා bit 128ක්. කීයද? bit 128ක්. එතන මේකේ bit 128ක් කියන්නේ අරගේ bit 32යි මේකේ bit 128යි. ඒ කියන්නේ විශාල මිලියන ගානක ලිපින හදාගන්න පුළුවන් වුණා. නමුත් ඔයාලගේ විභාගයේදී අහන්නේ මෙන්න මේ bit 32කින් හැදෙන IP version 4 කියන ලිපින වර්ගය පමණයි. IP version 4 කියන ලිපින වර්ගය පමණයි. පැහැදිලි? right. එහෙනම් අපි බලමු මොකද්ද මේ ලියාගන්න මේක බෝඩ් එකේ තියෙන නෝට් එකක් දාගන්න. මොකද්ද? IP ලිපින වර්ග දෙකකි. IP ලිපින වර්ග දෙකකි. IP ලිපින වර්ග දෙකකි. එකක් IP version 4 අනික IP version 6. IP version 4 හැදිලා තියෙන bit 32කින් IP version 4 හැදිලා තියෙන bit 32කින් IP version 6 හැදිලා තියෙන bit 128කින් කියලා චුට්ටක් සටහනක් දාගන්න පැහැදිලි ඇති කියලා හිතනවා. right. නෝට් එක දාගන්න. right. අපි දැන් කෙලින්ම යමු ඊළඟ කොටසට. එන අනුමාත්‍රකාව ලියන්න පුතේ අපි කතා කරනවා IP version 4 ගැන. එහෙනම් අපිට වැඩියෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ IP version 4 සම්බන්ධව. ලියගන්න මාතෘකාව IPv4. IPv4. හැදිලා තියෙන bit 32කින්. bit කීයකින්ද?
32කින්. right. හොඳට බලන්න. දැන් මේකේ අනුමාතෘකාව ලියා ගන්න පුතේ. අනුමාතෘකාව ලියා ගන්න. IB version 4 ලිපිනයක සැකැස්ම. IB version 4 ලිපිනයක සැකැස්ම. මම ලියන්න. IB version 4 ලිපිනයක සැකැස්ම. අපි හරියට මේක ඉගෙන ගන්න ඕනේ. IB version 4 ලිපිනයක සැකැස්ම මොකක්ද කියලා හරියට ඉගෙන ගන්න ඕනේ. මේක හැදිලා තියෙන්නේ කොහොමද? මොනවලින්ද හැදිලා තියෙන්නේ? කොහොමද හැදිලා තියෙන්නේ? මේකේ බිට් 32ක් තියෙනවා තමයි. ඒක කොහොමද තියෙන්නේ? ඒක අපි ලියන්නේ කොහොමද කියන කාරණා ටික. right. එන මාතෘකා IB version 4 ලිපිනයක සැකැස්ම. හොඳේ. හොඳින් බලන්න. දැන් මම ඔයාලට කිව්වා මේ IB version 4 ලිපිනයක් IB version 4 ලිපිනයක් හැදිලා තියෙන්නේ බිට් 32කින් කියලා. IB version 4 ලිපිනයක් හැදිලා තියෙන්නේ බිට් කීයකින්ද? බිට් 32කින් කියලා කිව්වනේ. right. දැන් මම මේ බිට් 32 අඳිනවා. මේ බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි. ඔන්න මම යනවා. හිතන්න මේ කතරයක් ලෙස ඇඳේ. මම බිට් එකක් කියන. මෙන්න මේ වගේ බිට් ප්‍රමාණයකින් තමයි ඔයාගේ මේ IB version 4 ලිපිනය හැදිලා තියෙන්නේ. පැහැදිලි? එහෙනම් මේ මුළු බිට් ගාන කීයද? 32යි. මුළු බිට් ගාන පොතේ මේ ලිපිනේ 32යි. පරිගණකය ඇතුලේ මේ IB version 4 ලිපිනයක් තියෙන්නේ බිට් 32කින්. කීයකින්ද? බිට් 32කින්. right. පොතේ මේ බිට් 32 සමාන ගොඩවල් මේ බිට් 32 සමාන ගොඩවල් හතරකට බෙදෙනවා. මොකද මම කිව්වේ? මේ බිට් 32 මේ බිට් 32 තියෙනවනේ. මේ බිට් 32 සමාන කොටස් හතරකට වෙන් වේ. හරි? මේ බිට් 32 පුතේ සමාන කොටස් හතරකට වෙන් වෙනවා. එහෙනම් බිට් 32 සමාන කොටස් හතරකට වෙන් වුණොත් එක කොටසකට බිට් කීයද ලැබෙන්නේ? බිට් 8යි. 32 බෙදීම 4 කියන්නේ 8යිනේ. එහෙනම් මෙන්න මේ විදිහට මේ තමයි පළවෙනි බිට් 8. මේ තමයි දෙවෙනි බිට් 8. මේ තමයි තුන්වෙනි බිට් 8. මේ තමයි අන්තිම බිට් 8 ආදී ලෙස මේ මුළු බිට් 32ම සමාන ගොඩවල් පුතේ හතරකට බෙදෙනවා. ඇයි බෙදෙන්නේ කියලා ඔයාලට පස්සේ තේරෙයි. බෙදෙනවා කියලා මතක තියාගන්න. මේ එක කොටසකට කියනවා ඔක්ටට් එකක් කියලා. මොකක්ද කියන්නේ? ඔක්ටට් එකක්. එතන මේකත් මොකද්ද? ඔක්ටට් එකක්. මේකත් මොකද්ද? ඔක්ටට් එකක්. ඔක්ටට්. මේකත් මොකද්ද? ඔක්ටට් එකක් කියලා අපි නම් කරනවා. ඔක්ටට් කියන්නේ 8 කියන අදහසින්. එතකොට අර මුළු බිට් 32 සමාන ගොඩවල් හතරකට බෙදෙනවා එක ගොඩකට බිට් 8 බැගින් එන ලෙස. එහෙනම් එක ගොඩක එක ඔක්ටට් එකක තියෙන බිට් කීයද? 8 බිට්. එහෙනම් මේකෙත් කීයද? 8 බිට්. එහෙනම් මේ ඔක්ටට් එකේ බිට් කීයද? 8 bit. මේ ඔක්ටට් එකේ බිට් කීයද? 8 bit නේ. right පැහැදිලි. ඒතර 8 bit කියන්නේ මොකද්ද පුතේ? බිට් 8ක් සමානයි 1 byte. මොකද byte එකක් කියන්නේ බිට් 8යි. බිට් 8ක් සමානයි byte එකයි. එහෙනම් මේක 1 byte නේ. මේකත් 1 byte නේ. මේකත් 1 byte. මුළු ලිපිනේ විශාලත්වයේ බිට් වලින් කිව්වොත් බිට් 32යි, බයිට් වලින් කිව්වොත් බයිට් 4යිනේ. මෙතන බයිට් 1යි, බයිට් 1යි, බයිට් 1යි, බයිට් 1යි, බයිට් 4යි. හරි? බයිට් 4 බිට් වලට හැරෙව්වොත් බයිට් බිට් කරන්න 8න් වැඩි කරා නම් බිට් 32 එනවා. පැහැදිලි? එතකොට සම්පූර්ණ IB ලිපිනයක් හැදෙන්නේ පුතේ බිට් කීයකින්ද? 32කින්. ඒ බිට් 32 කොටවල් කීයකට බෙදෙනවා සමාන? 4කට බෙදෙනවා. එතකොට එක කොටසකට අපි මොකද්ද කියන්නේ? ඔක්ටට් එකක්. ඒක කොටසකට අයිති වෙන බිට් ගාන කීයද? බිට් 8යි. පැහැදිලි? හරි. ඔය තමයි IB ලිපිනයක් නිර්මාණය වන ආකෘතිය. ඔය IB ලිපිනයක් නිර්මාණය වන ආකෘතිය. පැහැදිලිද? right. ඊට පස්සේ මෙන්න මේ එක ඔක්ටට් එකක් ගන්න. පුතේ මේ එක ඔක්ටට් එකක්. මේ එක ඔක්ටට් එකක් ගැන අපි කතා කරොත් මේ එක ඔක්ටට් එකකට ගන්න පුළුවන් අවම ගානයි උපරිම ගානයි කීයද කියලා අපි චුට්ටක් කතා කරන්න ඕන. හරි. අපි බලමු එහෙනම් මෙහෙම දෙයක්. දැන් ඔයාලා මේ විදිහ දන්නවා. මේ විදිහට ඔක්ටට් තියෙනවා, ඔක්ටට් 4ක් තියෙනවා. බිට් 8 ගොඩවල් 4ක් තමයි දින්නේ කියලා දන්නවා. අපි එක ඔක්ටට් එකක් ගැන කතා කරමු. එක ඔක්ටට් එකක් සඳහා
ගත හැකි එක ඔක්ටට් එකක් සඳහා ගත හැකි අඩු මාර්ග කියලා තියෙනවා. දැන් චුට්ටක් හිතන්න. එක ඔක්ටට් එකකට බිට් කීයද? 8. හරි. එක ඔක්ටට් එකකට දෙන්න පුළුවන් අඩු මාර්ගය කීයද එහෙනම්? දැන් ඔක්ටට් එකක් හැදෙන්නේ බිට් වලින්. බිට් එකකට ගන්න පුළුවන් 0.1යි. බිට් එකකට ගන්න පුළුවන් 0.1යි. එහෙනම් අඩු මාර්ගය හදාගන්න එකද දාන්න ඕනේ බිඳුවද? බිඳුවනේ. එහෙනම් ඔක්ටට් එකකට තියෙන්නේ එක හෝ බිඳු 8ක් තියෙන්න ඕනේ. එහෙනම් හදාගන්න පුළුවන් අඩුම ඔක්ටට් එක අඩුම වටිනාකම ඔක්ටට් එකකට පැවතිය හැකි අඩුම වටිනාකම කීයද? 0.8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ එක ගොඩකට පවතින්න පුළුවන් අඩුමාගය 0.8ක් නේ. මේකෙත් පවතින්න පුළුවන් අඩුමාගය 0.8ක්. මේකෙත් පවතින්න පුළුවන් අඩුමාගය 0.8ක්. මේකෙත් පවතින්න පුළුවන් අඩුමාගය 0.8ක්. තව දෙයක් තියෙනවා. පොතේ මේ ගොඩවල් 8 ගොඩවල් දැන් බිට් 8 ගොඩවල් 4ක් තියෙනවානේ. මේ ගොඩවල් වලට වෙන් කරනවා මතක තියාගන්න ඩොට් එකකින්. මොකෙන්ද වෙන් කරන්නේ? ඩොට් එකකින්. එහෙනම් මුළු ලිපිනයක් හැදෙන්නේ බිට් 32කින්. ඒ බිට් 32 සමාන ගොඩවල් 4කට බෙදෙනවා. ඒ එක ගොඩකට කියනවා ඔක්ටට් එකක්. ඔක්ටට් එකකට තියෙන්නේ බිට් 8යි. බිට් එකක් කියන්නේ බයිට් එකයි. ඒ ඔක්ටට් වෙන් වෙනවා ඩොට් වලින්. මොනවලින්ද? ඩොට් එකක් තියලා තමයි වෙන් කරන්නේ. ඒකට අපි IB ලිපිනයක් ලියද්දිත් අර අතරමැද ඩොට් තියන්නේ ඒක. පැහැදිලි? රයිට්. පරිගණකයේ ඇතුලේ මේක බිට් 32කින් තියෙන. නමුත් අපි අර පරිගණක වලට අපි ලබා දෙද්දි අපිට බිට් වලින් ඕක දෙන එක කරදර නිසා මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ඒක අපිට ලබා දෙන්න හදලා තියෙන මෙතඩ් එකක් තමයි දශමය වලින් අපි ලබා දෙන 192 168 10 ආදී ලෙස මම ලියුවේ. අපිට ඕක බිට් වලින් දෙන්න පිළුත් කරදරයි. ඒ නිසා තමයි අපිට මේ ක්‍රමවේදයක් හදලා දීලා තියෙන්නේ. ඇත්තට මේක පරිගණකයේ ඇතුලේ තියෙන්නේ බිට් වල. පැහැදිලි? රයිට්. එතකොට ඒක ඔක්ටට් එකක් සඳහා ගත හැකි අඩු මගේ වෙන්නේ බිට් 8යි නම් ඔක්ටට් එකක් තියෙන්නේ. එක බිට් එකකට ගන්න පුළුවන් 0යි හෝ එක නම් එහෙනම් අඩු මේක වෙන්න ඕනේ 0.8ක් නේ. හරි. දැන් මේ දීලා තියෙන පුතේ දෙකේ පාදෙන්නේ. එහෙනම් මේක දශමය වලින් හිතුවොත් 10 පාදයෙන් හිතුවොත් පුතේ 10 පාදයෙන් හිතුවොත් 0.8ක් කියන්නේ 0.8යිමනේ. නේද? එහෙනම් ඔක්ටට් එකකට ගන්න පුළුවන් අඩුමාගය බිට් වලින් ලියුවොත් 0.8යි දශමය වලින් කිව්වොත් කෙලිම 0. පැහැදිලිද? right. අපි ඊළඟට කතා කරමු එක ඔක්ටට් එකක් සඳහා ගත හැකි වැඩිම අගය. පොතේ එක ඔක්ටට් එකකට ගන්න පුළුවන් වැඩිම අගය කියලා. දැන් එක ඔක්ටට් එකකට පවතින්න පුළුවන් බිට් 8යි. එහෙනම් බිට් 8 බිට් එකකට පවතින්න පුළුවන් 0 හෝ 1යි. එහෙනම් යාව වැඩි කරන්න පුළුවන් වැඩිම අගය 1.8යි. එහෙනම් ඔක්ටට් එකකට පවතින්න පුළුවන් වැඩිම අගය වෙන්නේ 1.8ක්. දෙකේ පාදයෙන් කිව්වොත්. පුතේ 1.8ක් කියන්නේ කීයද? හිතලා කියන්නේ. ඉතින් දැන් ඇඩ්වාන්ස් ලෙවල් එක කරන්නේ නේද? දැන් ඔයාලා මන්ද මානසිකත්වයෙන් මිදිලා හරි හොඳ විභාග මානසික මට්ටමින් ඉන්නවා කියලා හිතන කොරෝනා වලින් මිදිලා මන්ද මානසිකත්වයෙන් මිදිලා හොඳ තැනක ඉන්නවනේ හරි 0.8ක් කියන්නේ 0.18ක් කියන්නේ පොදේ මේක එකපාර ගන්න විදියක් මම ඕනනම් කියන්නම් හරි දැන් 1 1 1 දෙකේ පාදය 10 පාදයට හරවන්න කිව්වොත් මේක එකපාර ගන්න මෙහෙමයි මේක උඩ කියන්නේ 1 2 4 දෙකේ බල ලියන්නකෝ දෙකේ බල දන්නවනේ ඔයාලා 1 2 4 8 16 ආදී ලෙස එන්නේ මේ බල ටික ලියන්න මේ ඉලක්කම් උඩින් එතකොට ඊළඟ පැටර්න් එක කීයද 8 වෙන්නේ හැබැයි ඒකට අදාළ ස්ථානිකයක් නැහැ නේ එතකොට 8 නම් මේ ඔක්කොටම එක දාලා තියෙනවනේ පුතේ අනිවාර්යයෙන් මේකේ වටිනාකම 7ක් වෙන්න ඕන හොඳට මතක තියාගන්න නැවත මේ බලන්න 1 මේකේ වටිනාකම කීයද කියලා අහුවොත් මේ දෙකේ පාදයෙන් තියෙන සංඛ්‍යාවක් නම් මේකේ 10 පාදයේ වටිනාකම එකපාර අහුවොත් කොහොමද කියන්නේ මෙන්න 1 2 4 8 16 හරි ඊළඟ එකක් තිබ්බනම් කීයද 32යි ෂුවර් එකෙන් මේකේ වටිනාකම 10 පාදයෙන් කීයද 31යි 10 පාදයෙන් කීයද 31යි පැහැදිලිද එහෙනම් මේකේ වටිනාකම කීයද කියලා ඔයාලට හිතන්න පුළුවන් වෙන්න ඕනේ කීයද පුතේ 1යි 2යි 4යි 8යි 16යි 32යි 64යි මේක 128 වෙන්න බෑ එහෙනම් ඊළඟ එක තිබ්බනම් කීයද 256 වෙන්න බෑ එහෙනම් ඒකට වඩා එකක් අඩුයි මේ ඔක්කොටම එක දාලා තියෙන නිසා මේ ඔක්කොටම එක දාලා තියෙන නිසා මේක අනිවාර්යෙන් වෙනවා ඊළඟ පැටර්න් එකට වඩා එකක් අඩු දශමයකින් ඒ කියන්නේ මේක කීයක් වෙනවද 255ක් වෙනවා 10 පාදෙන් නම් පැහැදිලි හරි එච්චර හිතන්න දෙයක් නැහැ මේක ඔයාලා එහෙම දන්නේ නැත්නම් එකපාර ගන්න මේ ටික ඈඩ් කරලා ලියලා දෙකේ බල වලින් වැඩි කරලා එකතු කරන්න ඔයාලගේ ලෙවල් වල තුන්වෙනි පාඩම නම්බරින් සිස්ටම් 10 පාදයේ දෙකේ පාදයට දෙකේ පාදයේ 10 පාදයට හැරවීම ඒකේ වීඩියෝ එකක් මම දාලා දෙනවා මගේ YouTube channel එකේ ඒක බලන්න එතකොට මේ ටික වට කෙටි ක්‍රම වලින් හදවන හැටි
ගැටලුවක් නැතුව අවබෝධ කරගන්න පුළුවන්. නම්බරින් සිස්ටම් මගේ YouTube channel එකේ පළවෙනි සහ දෙවෙනි වීඩියෝ දෙක බලන්න. එතකොට මේවා කෙටියෙන් ගන්න ක්‍රම තියෙනවා. right. ඊළඟට එනම් පැහැදිලි වලට එක ඔක්ටට් එකක අඩු මගේ 0.8යි. ඒ කියන්නේ දශම වලින් නම් 0යි. එක ඔක්ටට් එකක වැඩි මගේ 1.8යි. ඒ කියන්නේ දශම වලින් නම් 255යිනේ. එහෙනම් පුතේ ඔක්ටට් එකක පරාසය කීයද? පැවතිය හැකි පරාසය. ඔක්ටට් එකකට පැවතිය හැකි පරාසය වෙන්නේ මොකද්ද? මෙන්න මේක මතක තියාගන්න. ඔක්ටට් එකකට ගත හැකි පරාසය කීයද? බිංදු ඉඳන් කීයක් පාද? 255 දක්වා. හරි. ඔක්ටට් එකක් පවතින්න පුළුවන් බිංදු ඉඳන් 255 දක්වා පමණයි. ඒ කියන්නේ IP ලිපිනයක් ලියද්දී IP version 4 ලිපිනයක් ලියද්දී ඔයාලට මේක ඔක්ටට් එකක් ලියද්දී ලියන්න පුළුවන් අඩු මගිය 10 පාදෙන් නම් 0 වෙනවා. වැඩි මගිය 10 පාදෙන් නම් 255 වෙනවා. පැහැදිලිද? පැහැදිලිද කියලා හිතන්න. හරි. එහෙනම් එක ඔක්ටට් එකයි. ඒතකොට මෙතන අංකයක් දානවා නම් අපිට දාන්න පුළුවන් 0 ඉඳන් 255 දක්වා අගයක් පමණයි. 0 ඉඳන් 255 දක්වා අගයක් පමණයි දාන්න පුළුවන්. මේ කොටසත් බිට් 8කින් හදන්න පුළුවන් අඩු මගේ 0යි. බිට් 8කින් හදන්න පුළුවන් වැඩි මගේ 255 නිසා මේ පරාසයෙන් පිට අගයක් පැවතිය නොහැකි. එහෙම තිබ්බොත් ඒ IP ලිපිනය වැරදි. හරි. මේකත් 0 ඉඳන් 255 දක්වා. මේකත් 0 ඉඳන් 255 දක්වා පැවතිය යුතුයි. ඔතනින් පිට IP ලිපිනය පැවතිය නොහැකි. පැහැදිලි. right. එහෙනම් පුතේ මේක අපි පොඩි සාරාංශ සටහනක් දාගමු. පොඩි සාරාංශ සටහනක් ලියන්න. අපි මාතෘකාව ලියුවා. IP ලිපිනයක සැකැස්ම. ඒ අදාළ notes වීඩියෝ එක post කරලා ඕනනම් ලියා ගන්න. මම දැනට පළවෙනි කාරණාව හරි IP version 4 සැකැස්ම ලියන්න. IP version 4 ලිපිනයක් IP version 4 ලිපිනයක් නිර්මාණය වී ඇත්තේ IP version 4 ලිපිනයක් නිර්මාණය වී ඇත්තේ bit 32 කිනි. IP version 4 ලිපිනයක් නිර්මාණය වී ඇත්තේ bit 32 කිනි. හරි. දෙවෙනි කාරණාව. එම bit 32 සමාන ගොඩවල් හතරකට වෙන්නේ. එම bit 32 සමාන ගොඩවල් හතරකට වෙන්නේ. එම bit 32 සමාන ගොඩවල් හතරකට වෙන්නේ. එමේ කොටසක් සමාන ගොඩවල් හතරකට වෙන්නේ. එමේ කොටසක් ඔක්ටට් එකක් ලෙස නම් කරයි. එමේ කොටසක් ඔක්ටට් එකක් ලෙස නම් කරයි. එමේ කොටසක් ඔක්ටට් එකක් ලෙස නම් කරයි. පළවෙනි කාරණාව පුතේ bit 32කින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒ සම්පූර්ණ bit 32 සමාන ගොඩවල් හතරකට බෙදෙනවා. මම මේ කොට වලින් ඇඳේ එක ගොඩක්. මේ එක ගොඩකට අපි කියනවා මොකද්ද? ඔක්ටට් එකක්. ඒකටම ලියන්න. එනම් එක ඔක්ටට් එකක් තුල bit 8ක් පවතී. එනම් එක ඔක්ටට් එකක් තුල bit 8ක් පවතී. අවශ්‍යම කාරණා ඔක්කොම ටික කිව්වා. නෝට් එකට දාගෙන අවශ්‍යම කාරණා ටික විතරයි. එක ඔක්ටට් එකක් තුල bit 8ක් පවතී. ඊළඟ කාරණාව. මෙම ඔක්ටට් හතර මොනවලින්ද පුතේ වෙන් වෙන්නේ? ඩොට් වලින් වෙන් කර ලියා දක්වයි. මෙම ඔක්ටට් හතර ඩොට් වලින් වෙන් කර ලියා දක්වයි. මෙම ඔක්ටට් හතර ඩොට් වලින් වෙන් කර ලියා දක්වයි. මෙම ඔක්ටට් හතර ඩොට් වලින් වෙන් කර ලියා දක්වයි. ඊළඟට අවසාන කාරණාව. ඔක්ටට් එකකට ගත හැකි පුතේ අඩු මගය 0 වෙනවා. වැඩි මගය කීයද? 255 වෙනවා. ලියන්න. ඔක්ටට් එකකට ගත හැකි අඩුම අගය ඔක්ටට් එකකට ගත හැකි අඩුම අගය කීයද? 0.8යි. මොනෙන් ලිව්වොත්ද? දෙකේ පාදයෙන් ලිව්වොත් දශමෙන් ලිව්වොත් 0යි. එහෙනම් ඔක්ටට් එකකට ගත හැකි වැඩිම අගය ඔක්ටට් වැඩිම අගය කීයද වෙන්නේ? ඔක්ටට් එකකට ගත හැකි වැඩිම අගය 1 8යි. 1 2 3 4 5 6 7යි 8යි. මේක කීයද වෙන්නේ? 255ක් වෙනවා. ලියන්න. ඔක්ටට් එකකට ගත හැකි අඩුම අගය 0.8ක් හෙවත්
බිඳුව වන අතර බිඳුව 8ක් කිව්වේ දෙකේ පාදයෙන් බිඳුවයි කියලා කිව්වේ 10 පාදයෙන් ඈ. හරි මේක දෙකේ පාදය මේක 10 පාදය මේක දෙකේ පාදය මේක 10 පාදය. ඔක්ටල් දෙකක් සඳහා ගත හැකි වැඩිම අගය 1/8ක් හෙවත් 255ක් වේ. 1/8ක් හෙවත් 255ක් වේ. පැහැදිලි. right. එහෙනම් දැන් තියෙන එක තේරෙන්නේ නැති. එහෙනම් ලියන්න පුතේ යටින් මෙහෙම ලියන්න මේක පොඩි ප්‍රශ්නයක් ඔයාලට ටක් ගාලා හිතලා කරන්න. පහත දැක්වෙන ලිපින වලින් වලංගු ලිපින තෝරන්න. 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 පුතේ මම මෙහෙම ලියනවා ලිපිනයක්. මේ බලන්න. 192යි 168යි 10යි 3. 10යි 1යි 3යි 4. 125යි 4යි ඩොට් මේ ඩොට් තියෙනවා මේ හැම එකක් අතරම. හරි 125යි ඩොට් 4 ඩොට් 120 ඩොට් 3 ඩොට් 9. ඊළඟට 132යි බිඳුවයි බිඳුවයි බිඳුව. ඊළඟ එක 250යි 112යි 259යි 200. right. ඊළඟට 123යි ඍණ 3යි ඩොට් 5.2. right. මම ඔයාලට දැන් ඔන්න ලිපින 1 2 3 4 5 6ක් ලිව්වා. දැන් ඔයාලට තියෙන්නේ මේකේ වලංගු ලිපින මොනවද අවලංගු ලිපින මොනවද කියලා හොයන්න ඕනේ පුතේ. ඔයාලා දැනගන්න ඕනේ ඕනම දෙයක් දැක්කම වලංගු එක මොකද්ද නැති එක මොකද්ද කියලා හොයාගන්න නැහැ. නැත්නම් ඔයාලගේ ජීවිතේ අමාරුව වැටෙනවා. right. සමහර අය වලංගු නැති දේවල් වලංගුයි කියලා පරිගණකයට එන්ටර් කරගන්නවා. පස්සේ තමයි තේරෙන්නේ මේක වලංගු නැති එකක් කියලා. ඉතින් එතනින් පස්සේ පුතේ කරන්න දෙයක් නැහැ. නිසා අපි අපේ පරිගණකයට යම්කිසි දෙයක් ඇතුළත් කරගන්න කලින් අපිට පුළුවන් වෙන්න ඕනේ මේක වලංගු එකක්ද නැද්ද කියලා අපිට තේරුම් ගන්න. වලංගු එකක් නම් විතරයි අපි ඒක තෝරගන්නේ. පැහැදිලි. හරි. මේක බලන්න. මොකද්ද තියරි එක? මේක ඔක්ටල් දෙකකට පවතින්න පුළුවන් අඩුමගේ බිඳුවයි වැඩිමගේ 255. එනම් බිඳුවයි 255යි අතර තියෙනවා නම් වැඩේ ගොඩ කොටස් තියෙන්න පුළුවන් 4යි ඍණාගයන් තියෙන්න බෑ. 255ට වඩා වැඩි වෙන්න බෑ. right. 192 168යි 10යි 3 මේ හැම කොටසක්ම බිඳුවයි 255යි අතර තියෙනවා. එහෙනම් මේක ඕකේ. මේක වැලිඩ් ලිපිනයක්. right. මේක 10යි 1යි 3යි 4යි ප්‍රශ්නයක් නැහැ. මේ හැම එකක්ම මොකද්ද? නියමිත පරාසය තියෙනවා. මේකත් වැලිඩ්. දැන් මේක ගත්තොත් 125යි 4යි 120යි 3යි 9යි ප්‍රශ්නයක් නෑ වගේ දැනුණාට මේකේ 1යි 2යි 3යි 4යි කොටස් පහක් තියෙනවා. කොටස් පහක් තියෙන්න බෑ. බිට් 32කින් ලියන්න පුළුවන් කොටස් 4යි. ඊළඟට මේකේ කිසි ප්‍රශ්නයක් නෑ. නියමිත පරාසය තියෙනවා. බිඳුව කියලා තිබ්බට ප්‍රශ්නයක් නෑ. පරාසය ඇතුළේ බිඳුව ඉඳන් 255 දක්වා පවතින්න පුළුවන්. ඊළඟට 250යි 112යි 259යි පුතේ මෙන්න මෙතන 255ට වඩා වැඩි. එහෙනම් මෙහෙම ලිපිනයක් පවතින්න බෑ IP version 4 වල. මේකත් වැරදි. මේක වැරදෙන්න හේතුව ඍණාගයක් අරගෙන දිනවා බිඳුවට අඩු වෙන්නත් බෑ. එහෙනම් දැන් මේ වෙද්දි වලට පුළුවන් IP version 4 ලිපිනයක් හැදිලා තියෙන විදිහ අවබෝධ කරගන්න සහ ඒ ඕනම ලිපිනයක් දැක්කොත් ඒක වලංගුද නැද්ද කියලා අඳුරගන්න. ඔච්චරයි තියෙන්නේ. වලංගුද නැද්ද කියලා අඳුරගන්න පුළුවන් නම් ඉතින් එහාට ඉතුරු ටික කරන එක ප්‍රශ්නයක් නෑ. ඔය තමයි IP version 4 වල සැකස්ම. පැහැදිලි. right. ඊළඟට අපි යමු IP version 4 හරි. දැන් අපි යමු පුතේ. එහෙනම් IP version 4 වලින් තමයි ඉදිරියේ ගණනය කිරීම සියල්ල සිද්ධ වෙන්නේ. දැන් අද අපි දෙන්නේ IP address එහෙම නැත්නම් මේ networking වල introduction එකක් IP address සම්බන්ධව. එතකොට මෙතනින් මම IP version 4 එක කොහොමද අවසන් කරනවා. හරි. එතකොට ලබන සතියේ ඉඳන් අපි මේකේ මොනවද තව පාඩම ඉවර නැහැ. IP version 4 එකේ තව ඉස්සරහට මොකද්ද network ID එක කියන්නේ, මොකද්ද host ID එක කියන්නේ, ඊට පස්සේ මොනවද මේකේ තියෙන subnet mask එක උපජාල ආවරණ කියන්නේ, කොහොමද මේවා subnet වලට කඩන්නේ, subnet වලට කඩලා ඒවල උපජාල ආවරණ වලට ගැලපෙන network address කොහොමද වෙන් කරන්නේ, broadcast address කොහොමද වෙන් කරන්නේ නේද? ඉන්නේ වගේ කාරණා අපි සාකච්ඡා කරනවා. මේ මාසික කාලය තුල සාකච්ඡා වෙනවා. right. එතකොට දැන් අපි එතනින් මේ වැඩේ ඉවරයිනේ. දැන් අපි කතා කරමු IP version 4 වල සැකස්ම හරි. දැන් ලියන්න IP version 6 වල සැකස්ම. IP version 6 වල සැකස්ම. මම කියවනේ IP address වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් IP version 4 අනික IP version 6.
IPv6 හරි දැන් කතා කරන්න යන්නේ අපි IP version 6 සම්බන්ධව අපි ඒ ගැන සාකච්ඡා කිරීමක් කරමු. දැන් හොඳට මතක තියාගන්න මේ IP version 6 කියලා ලිපිනයක් හැදිලා තියෙන්නේ bit 128කින්. bit කීයකින්ද? bit 128කින්. IP version 6 ලිපිනයක් හැදිලා තියෙන්නේ bit 128කින්. හොඳින් මතක තියාගන්න. right. දැන් තියෙන ප්‍රශ්නය ඉස්සරහගේ bit 32යි ලිව්වේ. ඒක අපි ලියන්න පාවිච්චි කරා ඩෙසිමල්. එහෙම නැත්නම් 10 පාදයෙන් ලිව්වා. උදාහරණයක් ලෙස 192 168 10 5. දැන් මේ ලිපිනේ මම ලියන්න පාවිච්චි කරනවා. අපි ලියන්න පාවිච්චි කරපු අපි කීබෝඩ් එකෙන් එන්ටර් කරන්න පාවිච්චි කරන මෙතඩ් එක තමයි මොකද්ද? 10 පාදයේ සිස්ටම් එක. දශමයේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරලා තමයි අපි ලිව්වේ. එතකොට එහෙම දුන්නාම යා මේක කන්වර්ට් කරගන්නවා පරිගණක ඇතුළේදී දෙකේ පාදයට ප්‍රශ්නයක් නැහැ. right? හැබැයි දැන් අපි දැන් මේ කතා කරන IP version 6 කියන ලිපිනයක් හැදිලා තියෙන්නේ bit 128කින් පුතේ. bit කීයකින්ද? bit 128කින්. එතකොට මේක ලියන්න දශමය පාවිච්චි කරන්නේ නැහැ. මේක ලියන්න පාවිච්චි කරන්නේ මතක තියාගන්න මේක පරිගණකයේ ඇතුලේ තියෙන bit වලින් එක වෙනයි. bit 128ක් දිග අංකයක් තමයි. ඒක බෝඩ් එකේ ලියන්නත් මට ටිකක් අමාරුයි. bit 128ක් දිග අංකයක්. හරි. හැබැයි මේක අපිට ලියන්න අපිට පාවිච්චි කරන්න අවස්ථාව දීලා තියෙනවා. මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය. මොකද්ද? hexa decimal number system. ඔයාලා හතරවෙනි එකකේදී තුන්වෙනි එකකේදී ඉගෙන ගන්නවා number systems ගැන. number system වල 10 පාදේ, 2 පාදේ, 8 පාදේ, 16 පාදේ එහෙම නැත්නම් decimal, binary, octal, hexadecimal කියලා කතා කරනවා. hexadecimal කියන්නේ ෂඩ් දශම සංඛ්‍යා පද්ධතිය. මේ ෂඩ් දශම සංඛ්‍යා පද්ධතියේ පුතේ තියෙනවා කියලා ඔයාලා දන්නවා. ඉලක්කම් කීයද? 16ක්. 0 1 2 3 4 5 6 7 8 9 ඒ 10 වෙනුවට තියෙන කීයද? A ඊට පස්සේ B C D E F වලින් අවසන් වෙනවනේ. 1 2 3 4 ආදී ලෙස මේ F කියන්නේ පුතේ 15 අගයක් හැටියට ගත්තොත් බිංදුව ඉඳන් 15ට ඉලක්කම් 16ක් තියෙනවා කියලා නම්බර් සිස්ටම්ස් වල කතා වෙනවා. ඒ පාඩම් ටිකත් අපි කරගෙන යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. තීරි පන්ති වල නම් කරලා තියෙන්නේ. මම හිතනවා IP ඇඩ්‍රස් කරන්න එන ළමෙක්ට ඉතින් නම්බරින් සිස්ටම් කියලා දෙන්න දෙයක් නැහැ නේ. එහෙනම් මේ තමයි හෙක්සාඩෙසිමල් සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් ලියන විදිහනේ. එතකොට හෙක්සාඩෙසිමල් සංඛ්‍යා පද්ධතියක් මේ තියෙන්නේ. එතකොට හෙක්සාඩෙසිමල් සංඛ්‍යා පද්ධතියක දින ඕනම ඉලක්කමක් අපිට bit 4කින් ලියන්න පුළුවන් නේ. මතක ඇති නේද? bit 4කින් ලියන්න පුළුවන් නේ. මොකක්ද මේ bit 4? බිංදුව ලියන්නේ කොහොමද? 0.0.0.0. එක ලියන්නේ කොහොමද? 0.0.0.1. දෙක ලියන්නේ කොහොමද? 0.0.1.0. තුන ලියන්නේ කොහොමද? 0.0.1.1. හතර 0.1.0.0. පහ 0.1.0.1. හය 0.1.1.0. හත 0.1.1.1. අට 1.0.0.0. නවය 1.0.0.1. 10 1.0.1.0. ඊට පස්සේ 11 1.1.1 12 1.1.0 13 1.1.1 14 1.1.1 15 1.1.1 ආදී ඉස්සර ලියන්න පුළුවන් නේ. ඔයාලට මතකද නම්බරින් සිස්ටම් වල කතා කරා 16 පාදයේ සංඛ්‍යාව දෙකේ පාදයට හරවන්නේ ඒ සෑම 16 පාදයේ සංඛ්‍යාවකටම ගැලපෙන bit 4 දාලානේ. එතකොට ඔයාලට පුළුවන් 16 පාදයේ ඉලක්කම් ටික තමයි මේ තියෙන්නේ කියලා ඔයාලා මේ වෙද්දි දැනගෙන ඉන්න ඕනේ. එතකොට 16 පාදයේ ඕනම ඉලක්කමක් bit 4කින් ලියන්න පුළුවන් කියලා දැනගෙන ඉන්න ඕනේ මේ දේ කියලා දෙන්න. පැහැදිලි? එහෙනම් පළවෙනි කාරණාව නෝට් එකක් දාගන්න. නෝට් එකක් දාගන්න මෙහෙම. IP version 6 ලිපින නිර්මාණය වී ඇත්තේ IP version 6 ලිපින නිර්මාණය වී ඇත්තේ bit 128කිනි. IP version 6 ලිපින නිර්මාණය වී ඇත්තේ bit 128කිනි. IP version 6 ලිපින නිර්මාණය වී ඇත්තේ bit 128කිනි. ඊළඟ තර ලකුණු ලියන්න. මේකේ වාසි සහ අවාසි චුට්ටක් කතා කරමු. IP version 4 ලිපින 44 ඉස්සර කතා කරමු. IP version 4 ලිපින අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවුණු බැවින් IP version 4 ලිපින අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවුණු බැවින් IP version 4 ලිපින අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවුණු බැවින් IP version 6 ලිපින හඳුන්වා දෙන ලදී. IP version 4 ලිපින අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවුණු බැවින් IP version 6 ලිපින
හඳුන්වා දෙන ලදී. ඊළඟට කාරණාව. මෙම ලිපිනවල මේවා ගැන ලියන්න આવොත් කියන්න. මෙම ලිපිනවල ආරක්ෂිත භාවය වැඩිය. මෙම ලිපිනවල ආරක්ෂිත භාවය වැඩිය. ඒ කියන්නේ පුතේ දැන් පාස්වර්ඩ් එකක් වුණත් දුන්නොත් පාස්වර්ඩ් එක දෙද්දී ඒක දික් වෙන්න ඒකේ තියෙන ආරක්ෂාව වැඩි නේද? right. ඊළඟට IP version 6 ලිපින භාවිතයෙන් ඊළඟ කාරණාව. IP version 6 ලිපින භාවිතයෙන් IP version වල මේක ලියා ගන්න ඕනේ. IP version 6 ලිපින භාවිතයෙන් විශාල ජාල ප්‍රමාණයක් නිර්මාණය කරගත හැක. IP version 6 ලිපින භාවිතයෙන් විශාල ජාල ප්‍රමාණයක් නිර්මාණය කරගත හැක. ඊළඟ කාරණාව. එමෙන්ම විශාල පරිගණක ප්‍රමාණයක්ද එක ජාලයක් තුල අන්තර්ගත කරගත හැක. උදාහරණයක් ලෙස පුතේ IP version 4 වලින් හදනවා වගේ ජාල විශාල ප්‍රමාණයක් IP version 6 වලින් හදන්න පුළුවන්. IP version 4 වල එක ජාලයක් තුල තියාගන්න පරිගණක වලට වඩා විශාල ප්‍රමාණයක් IP version 6 වලින් තියාගන්න පුළුවන් අන්න එකයි කිව්වේ. right? හරි. ඔය තමයි බේසික් කාරණා ටික. එතකොට අපි ලිව්වා නේද මේක ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින් කියලා. ලිව්වා ඇති කියලා හිතනවා. IP version 6 ලිපිනයක් ලියා දක්වන්නේ ෂඩ් දශම ආකාරයෙනි. මොකද්ද? IP version 6 ලිපිනයක් ලියා දක්වන්නේ ෂඩ් දශම ආකාරයෙනි. පුතේ එතකොට දැන් මේ කාරණාව වට තේරෙන්න ඕනේ. දැන් මම මේක මතකයි. right? දැන් IP version 6 ලිපිනයකින් ගණන් හදන්න වරෙන්නේ නැහැ. නමුත් සැකස්ම දැනගන්න. ඒකේ දැනගත්තා bit 128ක් තියෙනවා. හරි? IP version 4 වලට වඩා වැඩි විශාල ලිපින ප්‍රමාණයක් මේක හදා ගන්න පුළුවන්. ඒතකොට මේක ලියා දක්වන විදිහනේ අපි කතා කරන්නේ. ලියන්නේ දැන් හෙක්සාඩෙසිමල් වලින් කියලා කිව්වනේ. පොතේ දැන් හෙක්සාඩෙසිමල් වල තියෙනවා බිංදුව ඉඳන් කියලා දක්වලා. බිංදුව ඉඳන් කියලා දක්වලා. 15 දක්වා ටිකක්. 10 කියන්නේ A, B, C, D, F කියන්නේ 15. ඔය වෙනකන් තමයි තියෙන්නේ. එතකොට 0 1 2 3 4 5 6 7 8 9 A, B, C, D, E, F ආදී ලෙස තියෙනවා. හරි? බිංදුව කියන්නේ බිංදුවයි, F කියන්නේ 15යි, A කියන්නේ 10යි කියලා ඒවා දැනගන්න ඕනේ. එතකොට IP ලිපින version 6 වලින් IP ලිපිනයක් ලියද්දී මේකට හෙක්සාඩෙසිමල් සංඛ්‍යා කීයක් ඕනේද? එතකොට IP version 6 ලිපිනයක් ලියන විදිය දැන් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕන. දල අවබෝධයක්. ඒක හෙක්සාඩෙසිමල් වලින් ලියන්නේ bit 128ක් තියෙනවා. මම කෙලින්ම ලිපිනේ ලියලා දෙන්නම්. ලියලා පෙන්නන්නම් උදාහරණයක් ලෙස. මොකද මේකේ කෙලින්ම ඔයාලට ගණන් එන්නේ නැහැ. අවශ්‍ය bit ප්‍රමාණය සහ ඒවා දැන ගැනීම පමණයි ඕන වෙන්නේ. මම කෙලින්ම ලියන්නම්. මේ බලන්න. දැන් මේ වෙද්දි දන්නේ IP version 6 ලිපිනයක් bit 128කින් හැදෙනවා. ලියන්න පාවිච්චි කරනවා හෙක්සාඩෙසිමල් කියලා විතරයි. ඒක හෙක්සාඩෙසිමල් එකක් නිරූපණය කරන්න bit 4ක් වැය වෙනවා කියන එක විතරයි. right? එතකොට මෙන්න මේ වගේ තමයි පුතේ IP version 6 ලිපිනයක් ලියන්නේ. මම මේ උදාහරණයක් ලෙස මේක ගන්නකො දැන් එක හෙක්සාඩෙසිමල් එකක් උදාහරණයක් ලෙස A. මේක ලියන්න bit 4ක් ඕනනේ. මේක ලියන්න bit කීයක් ඕනේද? 4ක් ඕනනේ. එහෙනම් සමස්ත හෙක්සාඩෙසිමල් ලිපිනය සමස්ත IP version 6 ලිපිනය ලියන්න හෙක්සාඩෙසිමල් සංඛ්‍යා කීයක් ඕනේද? සරල ප්‍රශ්නයක්. ටක් ගාලා හිතලා ගන්න. හෙක්සාඩෙසිමල් මේ IP version 6 ලිපිනයක් ලියන්න bit 128ක් ඕනේ. ඒක ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින් එක හෙක්සාඩෙසිමල් එකක් ලියන්න bit 4ක් ඕනේ නම් සමස්ත ලිපිනේ ලියන්න හෙක්සාඩෙසිමල් කීයක් ඕනේද? එක හෙක්සාඩෙසිමල් එකට 4යි නේ පුතේ. එහෙනම් 128 බෙදන්න 4. 128 4ෙන් බෙදුවම 32ක් එනවා. එහෙනම් සමස්ත ලිපිනේ ලියන්න හෙක්සාඩෙසිමල් සංඛ්‍යා කීයද? 32ක් එනවා. අපි IP version 4 ලිව්වේ ඩෙසිමල් වලින් මේක ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින් ඈ. right. මේ බලන්න උදාහරණයක් ලියන්නම්ම. A, B, C 3යි 1යි 3යි 5යි C 4යි 3යි B, F 9යි 2යි 4යි 8යි 1යි 3යි 5යි 2යි 9යි 2යි A, C දැන් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 5යි 3යි 1යි 3යි 0යි 0යි 1යි 3යි ආදී ලෙස ලියන්නම්කෝ. මම මේක මේ 4න් 4 වගේ වෙන් කරලා ලිව්වේ පුතේ. මතක තියාගන්න අපි හෙක්සාඩෙසිමල් වලින් මේ IP version 6 ලිපිනේ ලියද්දී මේකෙත් මතක තියාගන්න අර IP version 4 වල වගේ IP version 4 වල නම් bit 8න් 8 අපි වෙන් කරා. එක ගොඩකට බිංදු ඉඳන් 255 දක්වා එන්න පුළුවන් කියලා කිව්වා. මේක ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින්. මේක හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 4ක් අරන් 4 ගොඩවල් වලට තමයි කඩන්නේ. ඒක වෙන් කරන්නේ කෝලන් වලින්. කෝලන් කියන්නේ ඩොට් දෙකකින්.
මෙන්න මේ විදිහට ඩොට් දෙකකින් ඩොට් දෙක තියලා මේක ගොඩවල් අපි 8කට කඩා ගන්නවා. එතකොට ඔයාලා දන්නවා මේ එක ගොඩක බිට් කීයක් තියෙනවද? එක හෙක්සාඩෙසිමල් හෙක්සාඩෙසිමල් නම්බර් එකක් ලියන්න බිට් 4ක් යනවා නම් උදාහරණයක් ලෙස A කියන එක ලියන්න බිට් 4යිනේ. ඒ කියන්නේ 1.1නේ. එතකොට B කියන එක ලියන්නේ B කියන්නේ A 10, B කියන්නේ 11නේ 1.1නේ. C කියන්නේ 12නේ, C ලියන්නේ 1.0. එහෙනම් 3 කියන එක ලියන්නේ අපි කෙලින්ම බිට් 4කින් ඒක උනත්. එහෙනම් ලියන්නේ 0.1 කියලා. එතකොට සමස්ත බිට් ගාන එකතු කරොත් මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි ඔක්කොම බිට් එනවා. මේ සම්පූර්ණ මේ කොටසේ විතරක් මේ සම්පූර්ණ පළවෙනි කොටසේ විතරක් බිට් 16ක් එනවා. right? එහෙනම් මෙතන බිට් 16ක් වෙනවා. පැහැදිලි. එහෙනම් මෙතනත් බිට් 16ක් වෙනවා. මෙතනත් බිට් 16ක් වෙනවා. නේද? එතන මෙතනත් බිට් 16ක් වෙනවා. මෙතනත් බිට් හැම එක සංඛ්‍යාවල් ලියන්න මේකේ බිට් 4කින් තමයි නිරූපණය වෙන්නේ. අපි ලියන්නේ මෙහෙම උනාට පරිගණකය ඇතුළේ දීක කන්වර්ට් කරද්දී මේක හෙක්සාඩෙසිමල් සංඛ්‍යා කියලා හිතන්නේ සෑම හෙක්සාඩෙසිමල් සංඛ්‍යාවක්ම බිට් 4න් 4 කඩාගෙන තමයි මේක කන්වර්ට් කරගන්නේ. එතන මෙතනත් බිට් 16යි. මෙතනත් බිට් 16යි. මෙතනත් බිට් 16යි. මෙතනත් බිට් කීයද 16යි. එතකොට 16 ඔක්කොම සම්පූර්ණ බිට් ගන්න වෙනවා 128ක්. පැහැදිලිද කියලා හිතනවා. එතකොට සමස්ත හොඳට තේරුම් ගන්න. එහෙනම් මොකද්ද? අපි IB version 6 ලිපිනයක් ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින්. ඒකම ඉස්සරහා දුන්නා. මොනවද ලියන්නේ? හෙක්සාඩෙසිමල් වලින්. එතකොට එක හෙක්සාඩෙසිමල් සංඛ්‍යාවක් එක හෙක්සා එකක් ඩෙසිමල් සංඛ්‍යාවක් නිරූපණය කරන්න බිට් 4ක් ඕනේ. එතකොට අපි මේ සම්පූර්ණ ලිපිනේ ලියන්න හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 32ක් ඕනේ. එහෙනම් සම්පූර්ණ ලිපිනේ ලියා දක්වන්න හෙක්සා ඩෙසිමල් සංඛ්‍යා 32ක් ඕනේ. එතකොට එක හෙක්සාඩෙසිමල් එකක් ලියන්න බිට් 4ක් ඕන නිසා සමස්ත බිට් ගාන වෙනවා 32 වැඩි කිරීම කියන 14න් කීයද 128ක් කියලා. එතකොට හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 4 මේක කොටස් වලට වෙන් කරලා ලියන්නේ ඒවා වෙන් කරන්න අපි පාවිච්චි කරනවා කෝලන් සලකුණ. කෝලන් එක ඩොට් දෙක ඩබල් ඩොට් පාවිච්චි කරනවා. ඕක තමයි හෙක්සාඩෙසිමල් ලිපිනයක් ලියා දක්වන විදිය. දැන් මේකෙන් තව ලිපිනයක් හදා ගන්න ඕන නම් මෙතන 3 වෙනුවට 2 දැම්ම නම් අරකට වඩා වෙනස් ලිපිනයක්. පැහැදිලිද? මෙතන 4 දැම්මොත් ඒක වෙනස් ලිපිනයක්. දැන් බලන්න එක බිට් එකක් එක කොටසක් වෙනස් කර මේකේ ලිපින ගොඩාක් වෙනස් කරන්න පුළුවන්. හරි? පැහැදිලි. ওই විදිහට තමයි හැදෙන්නේ. ඒතකොට මේකෙන් ඔයාලට විභාගයේදී ගණන් එන්නේ නැහැ. හරි? මෙතෙක් ඇවිල්ලා නැහැ ඉන්නේ නැහැ සිලබස් එකේ දාලා තියෙන introduction to IB version 6 කියලා. හරි? එතකොට පොඩි note down එකක් දාගන්න මෙහෙම. නැවතත් ඡේදයක් විදිහට ලියමු. IB version 6 ලිපිනයක් ලිවීම සඳහා IB version 6 ලිපිනයක් ලිවීම සඳහා IB version 6 ලිපිනයක් ලිවීම සඳහා හෙක්සාඩෙසිමල් සංඛ්‍යා භාවිතා කරයි. හෙක්සාඩෙසිමල් සංඛ්‍යා භාවිතා කරයි. එක හෙක්සාඩෙසිමල් සංඛ්‍යාවක් තුල බිට් 4ක් නිරූපිත බැවින් බිට් 4කින් ඒක නිරූපණය කරා. එක හෙක්සාඩෙසිමල් සංඛ්‍යාවක් තුල බිට් 4ක් නිරූපිත බැවින් සම්පූර්ණ ලිපිනය ලියා දැක්වීම සඳහා හෙක්සාඩෙසිමල් සංඛ්‍යා කීයක් ඕනද? හෙක්සාඩෙසිමල් කීයක් ඕනද? හෙක්සාඩෙසිමල් පුතේ 32ක් ඕනේ. හෙක්සාඩෙසිමල් 32ක් අවශ්‍ය වෙයි. හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 32ක් අවශ්‍ය වෙයි. හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 32ක් අවශ්‍ය වෙයි. ඊළඟට ලියන්න. හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 4 බැගින් ගොඩවල් 4කට හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 4 බැගින් ගොඩවල් 4කට. ඇත්තනේ. ඔක්කොම හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 32යි. එතකොට 4 බැගින් වෙන් කරොත් ගොඩවල් 8කට. හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 4 බැගින් ගොඩවල් 8කට මෙය ලියා දක්වනු ලබයි. හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 4 බැගින් ගොඩවල් 8කට මෙය ලියා දක්වනු ලබයි. එතන එක කොටසක් බිට් 16ක් වෙනවා. 16 ගොඩවල් 8කින් තමයි බිට් 128 නිර්මාණය වෙන්නේ. එම කොටස් ඩොට් දෙකකින් කෝලන් එකකින් එම කොටස් ඩොට් දෙකකින් වෙන් කර ලියා දක්වනු ලබයි. එම කොටස් ඩොට් දෙකකින් වෙන් කර ලියා දක්වනු ලබයි.
එම කොටස් ඩොට් දෙකකින් වෙන් කර ලියා දක්වනු ලබයි. උදාහරණයක් ඇටියට ඔයාලා මේ බෝඩ් එකේ තියෙන අංකය ලියා ගන්න. ඔය තමයි හෙක්සාඩෙසිමල්. ටක් ගාලා ලියා ගන්න තේ. Tagalian. Right. දැන් අපි කතා කරා IP version 4 සහ IP version 6. දැන් එතකොට අපිට තියෙන්නේ MAC address ගැන චුට්ටක් කතා කරන්න. MAC address ගැන චුට්ටක් කතා කරන්න. එන මාතෘකාව ලියන්න MAC address. मातृका लिया MAC address. MAC address. MAC क्या होते हैं? Media access control. मतलब media access control. लिया गया मातृका MAC address ये मैंने ताम media access control. Media access control. media access කරනවා. හරිනේ? එතකොට මේකට අපි network card address එක කියලා කියනවා. මොකක්ද කියන්නේ? network card address එක. මොකක්ද කියන්නේ? network card address එක. එතකොට පුතේ මේක ගැන මෙහෙම කියන්නම් මම විග්‍රහයක්. මේක භෞතික ලිපිනයක් කියලා කිව්වනේ. මේක අපිට වෙනස් කරන්න බෑ, අපිට දෙන්න බෑ. මේක භෞතික ලිපිනයක්. උදාහරණයක් ලෙස දැන් ඔයාලා දන්නවා පරිගණක ජාලයක් තියෙනවා. මෙතන ජාලයක් තියෙනවා. මේ ජාල දෙක එකිනෙක සම්බන්ධ කරද්දී අපි රවුටර් එකක් වගේ එකක් සම්බන්ධ කරනවා. එතකොට මේ වගේ එකිනෙක විවිධ අපි මොනවද පාවිච්චි කරන්නේ නෙට්වර්ක් නිර්මාණය කරද්දී විවිධ උපකරණ පාවිච්චි කරනවා. එතකොට මේ උපකරණ නිර්මාණය කරද්දී නිර්මාණකරුවා විසින් මේ උපකරණයේ ඩිවයිස් එක හදන නිර්මාණකරුවා ඉන්නවා. ඒ නිර්මාණකරුවා විසින් ඒ උපකරණයට වෙන් වෙච්ච ලිපිනයක් ලබා දෙනවා ස්ථිරවම. ඒ උපකරණය ඇතුලේ තියෙනවා ROM chip එකක්. ඒ ROM chip එක ඇතුලේ ස්ථිරව ගබඩා කරලා එවනවා. ඒක පුතේ අපිට වෙනස් කරන්න බෑ. තියෙන විදිහට අපිට වෙනස් කරන්න බෑ. හරි? අපි ඉගෙන ගන්න වෙනස් කරන්න බෑ කියලා. නමුත් ඕක වෙනස් කරන අයත් නැත්තේම නොවේ. ඒකට ඉතින් විශාල දැනුමක් අවශ්‍ය. වෙනස් කිරීම බෑ කියලා තමයි අපි තියරි එකක් හැටියට ඉගෙන ගන්නෙ. හරි? වෙනස් කරන්න බෑ. ඒක තමයි වෙනස් කරන්න බෑ කියලා තමයි අපි ඉගෙන ගන්නේ. හරි? දැන් ලොජිකල් ඇඩ්‍රස් එකක් නම් දීලා අපිට ඕන නම් ආයෙ කරගෙන ආයෙකට වෙන එකක් දෙන්න පුළුවන්. නේද? දැන් වගේ ෆෝන් එක ගත්තත් ඒකට අන්තර්ජාල සමාගම් විසින් ගතිකව තමයි ලිපිනයක් දෙන්නේ. ඔයාලට මේ වෙලාවේ දෙන ලිපිනේ නෙමෙයි ඊළඟ වෙලාවේ දෙන්නේ. ඒක ගතිකව දෙන අවස්ථා තියෙනවා. නමුත් මේ MAC address එක කියන එක පුතේ යම්කිසි උපකරණයකට දුන්නොත් ඒ උපකරණය හදන වෙලාවේ නිර්මාණය කරන වෙලාවේ තමයි MAC address එක ඒකට පවරන්නේ. ඒතර ඒක අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. පැහැදිලි? අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. පැහැදිලි? අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. හරි? ඒක තමයි පළවෙනි කාරණාව. එහෙනම් පළවෙනි කාරණාව මොකද්ද? ලියා ගන්න මෙහෙම. MAC address එකක් යනු MAC address එකක් යනු භෞතික ලිපිනයකි. MAC address එකක් යනු භෞතික ලිපිනයකි. MAC address එකක් යනු භෞතික ලිපිනයකි. හරි? ඊළඟ නෝට් එක ලියගන්න. පරිගණක උපකරණ නිෂ්පාදන ආයතන. පරිගණක උපකරණ නිෂ්පාදන ආයතන මෙම ලිපිනය ස්ථීරව එම උපකරණය තුල ගබඩා කරයි. ස්ථීරව එම උපකරණය තුල ගබඩා කරයි. දැන් පුතේ මේ MAC ලිපිනය ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින්මයි. මේ MAC ලිපිනේ ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින්මයි. ඒ වගේම මතක තියාගන්න මේ භෞතික ලිපිනේ එහෙම නැත්නම් භෞතික ලිපිනයක් කියන්නේ මේකට.
දැන් ඔයා ඉපදෙද්දිම ඔයාට දුන්න භෞතික දේවල් මොනවද? මේ කන, නහය, කට, ඔයාට ඔය ලැබිච්ච දේවල් භෞතික දේවල් නේ. ඒවා අද වෙද්දිත් එහෙම්මම තියෙනවානේ. විශාලත්වය විතරයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. නමුත් ඒවා අපිට ඕන විදිහට ගලවලා අයින් කරන්න මේවා කරන්න බෑනේ. ඒවා අපිට භෞතිකව දීලා තියෙන දේවල් ටිකක් නෙනේ. ඒ නිසා තමයි ඒවට භෞතික ලිපින කියන්නේ. හරි. මොකද්ද කිව්වේ? මේ ලිපිනේ මැක් ලිපිනේ ලියන්න පාවිච්චි කරන්නේ පුතේ මොකද්ද? හෙක්සාඩෙසිමල් සංඛ්‍යා පද්ධතියමයි. හරි. හොඳට මතක තියාගන්න IP version 4 ලිව්වේ ඩෙසිමල් වලින්, IP version 6 ලිව්වේ හෙක්සාඩෙසිමල් වලින්, IP version මේ MAC address එක ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින්මයි. එහෙනම් අන්න පළවෙනි කාරණා මොකද්ද? MAC ලිපිනයක් ලිවීම සඳහාද ෂඩ්දශම සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරයි. MAC ලිපිනයක් ලිවීම සඳහාද ෂඩ්දශම සංඛ්‍යා පද්ධතිය භාවිතා කරයි. ඊළඟ කාරණාව ඔයාලා දැනගන්න ඕනේ මේ MAC ලිපිනයක් හැදිලා තියෙන්නේ බිට් කීයකින්ද කියලා. කොහොමද මේක පරිගණක ඇතුළේ තියෙන බිට් වලින්නේ? MAC ලිපිනයක් හැදිලා තියෙන්නේ පුතේ බිට් 48කින්. MAC ලිපිනයක් හැදිලා තියෙන්නේ බිට් 48කින්. ලියන්න. MAC ලිපිනයක් නිර්මාණය වී ඇත්තේ බිට් 48කින්. MAC ලිපිනයක් නිර්මාණය වී ඇත්තේ බිට් 48කින්. දැන් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. මේක ලියනවා කිව්වේ හෙක්සාඩෙසිමල් වලින්. ඒ කිව්වේ 0 1 2 ආදී ලෙස 9 ඊට පස්සේ A B C D E F ආදී ලෙස සංඛ්‍යා පාවිච්චි කරන්න පුළුවන්. බිට් 48කුත් තියෙනවා කියලා කිව්වනේ. එහෙනම් බලමු අපි මේක හිතලා හදමු මේ ලිපිනේ හැදෙන විදිය. බිට් කීයද තියෙන්නේ 48යි. එහෙනම් හෙක්සාඩෙසිමල් උදාහරණයක් ලියන්න. A B 5යි AB 5යි 3යි 4යි 9යි A C දැන් මෙතන එක හෙක්සාඩෙසිමල් එකක් බිට් 4ක් වෙනවා. එතකොට මෙතන 4යි 4යි මේ දෙක ගත්තොත් කීයද? 8ක් වෙනවා. එතන මෙතන කීයද? 8ක් වෙනවා. මෙතන කීයද? 8ක් වෙනවා. මෙතනත් කීයද? 8ක් වෙනවනේ. බිට් වලින් හිතුවොත් 8ක් වෙනවා. එතකොට තව එකක් ලියමු. BA මෙතනත් කීයක් වෙනවද එතකොට? 8ක් වෙනවා. දැන් ගොඩවල් 1යි 2යි 3යි 4යි 5යි. තව එකක් ලියමු. CA දැන් කීයද? ඔන්න එතන 8ක් වෙනවා. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වරක් 8 කීයද? 48යි. පැහැදිලිද? එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේක ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින් නම් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා කීයක් ඕනේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 12කින් තමයි අපි සම්පූර්ණ මොකද්ද? MAC address එක ලියන්නේ. මේ MAC address එකේ බිට් තියෙනවා 48ක්. ඒක පැහැදිලි වෙන්න ඕනේ. බිට් 48ක් ලියන්න හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 12ක් ඕනේ. මොකද 12 වරක් අතර 48 බැරි. එතකොට මේකත් පුතේ හෙක්සාඩෙසිමල් සංඛ්‍යා දෙකෙන් දෙක අපි වෙන් කරනවා කෝලන් වලින්. වෙන් කරනවා මොනවද? කෝලන් වලින්. කොහොම තමයි අපි ඒක ලියා දක්වන්නේ. එතකොට MAC address එකක් මෙන්න මේ ආකාරයට තමයි ලියා දක්වන්නේ කියලා මතක තියාගන්න ඕනේ. ඒක ලියන්නේ හෙක්සාඩෙසිමල් වලින්. එතකොට හෙක්සාඩෙසිමල් සංඛ්‍යා අපිට අවශ්‍ය වෙනවා 12ක්. ඒකේ හෙක්සාඩෙසිමල් දෙක ගොඩවල් කීයකටද? 1යි 2යි 3යි 4යි 5යි 6කට වෙන් වෙනවා. එතකොට එක ගොඩකට අයිති වෙන්නේ බිට් 8 බැගින් 8 ගොඩවල් 4කින් තමයි මේක ලියා දක්වන්නේ. ඔයාලා මේ ෆෝන් එකේ වුණත් ඔය චෙක් කරද්දී කමාන්ඩ්ස් කරලා චෙක් කරද්දී මේවා පෙන්නනවා. එතකොට මේකේ අපිට ඕන උදාහරණයක් විදිහට මෙතෙන්ට B දැම්මොත් ඔන්න තව ලිපිනයක්. මෙතෙන්ට C දැම්මොත් තවත් ලිපිනයක්. ඒ ආදී ලෙස මේවා වෙනස් කර ලිපින සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ තමයි MAC address එකක් ලියා දක්වන විදිහ. right. චුට්ටක් note down කරගන්න. right. දැන් ලියන්න මේ යටතේ පොඩි ඡේදයක්. මේක ගැන අවබෝධයක් එන්න. ඉහත සැකැස්ම අනුව MAC ලිපිනයක් ලියා දැක්වීම සඳහා මේක අපි යන්නේ. ඉහත සැකැස්ම අනුව MAC ලිපිනයක් ලියා දැක්වීම සඳහා හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 12ක් අවශ්‍ය වේ. 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 හරි. දැන් මේක බිට් වලින් එහෙම ලියන්න කිව්වොත් බැලලාකත් විභාගෙ දෙක ගැටලුවක් වෙන්නේ නැහැ මෙහෙම ලියන්න. A කියන්නේ දැන් A කියන්නේ 1.1.1. B කියන්නේ 12නේ. 1.1 1 B කියන්නේ A කියන්නේ 10යි B කියන්නේ 11යි. හරි. එතකොට 1.1 1 ඩබල් ඩොට් 5 කියන්නේ 0.1 0.1. 3 කියන්නේ 0.1 1 ඩබල් ඩොට් 4 කියන්නේ 0.1 0.0. 9 කියන්නේ 1.0.1.
A කියන්නේ 1.1.0. C කියන්නේ 1.1.0. B කියන්නේ 11නේ 1.1.1. A කියන්නේ 10නේ 1.1.0. double dot C කියන්නේ 1.1.0. IC කියන්නේ 1.1.0 ආදී ලෙස ලියන්න පුළුවන්. පැහැදිලිද? A කියන්නේ 1.1.0. B කියන්නේ 11 1.1.1 ආදී ලෙස මෙන්න අපි මේ ලිව්වේ හෙක්සාඩෙසිමල් වලින් මිලිවි මොනවද? බිට් වලින් ඔය ආදී ලෙස අර අපි ලිව්වා IP version 6 ලිපිනයක් පවා බිට් වලට කන්වර්ට් කරලා ඕනම් ලිවීමේ හැකියාවක් තියෙනවා. අපි මොකද්ද කිව්වේ? සංඛ්‍යා 12ක් අවශ්‍ය වේ කියලා කිව්වා. ඊට පස්සේ මෙම ලිපිනයද හෙක්සාඩෙසිමල් සංඛ්‍යා දෙක බැගින් 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 කොටස් 6කට වෙන් වේ. කොටස් 6කට වෙන් වේ. කොටස් 6කට වෙන් වේ. කොටස් 6කට වෙන් වේ. මොනවලින්ද වෙන් වෙන්නේ පුතේ? මොනවද වෙන්නේ? ඩොට් දෙකකින් ලියන්න. එම වෙන් කිරීම ඩොට් දෙකකින් සිදු කරනු ලබයි. එම වෙන් කිරීම ඩොට් දෙකකින් සිදු කරනු ලබයි. එම වෙන් කිරීම ඩොට් දෙකකින් සිදු කරනු ලබයි. හරි? right. ඊළඟට තව චූටි කාරණාවක් කියන්නම් එතනින් ඒ කොටස අවසන්. පුතේ දැන් ඔයාලා දන්නවා මේකේ හෙක්සාඩෙසිමල් වලින් ලියවෙන්නේ ඒ වගේම මැක් ලිපිනයක් අපි කොටුවක් විදිහට අඳිමු චුට්ටක් මේ මැක් ලිපිනය කියලා හිතන්න. මේකේ බිට් 48ක් තියෙනවා කියලා ඔයාලා දන්නවා. හරි. මේක ගොඩවල් 6කට වෙන් වෙලා තියෙන්නේ කියලාත් ඔයා දන්නවා. මේක කොටසක බිට් කීයක්ද? 8ක් තියෙන්නේ කියලා දන්නවා. මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි. එතකොට ඒවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් තමයි 48 වෙන්නේ. මෙන්න මේ පළවෙනි කොටස් තුන තියෙන්නේ. ඒ කියන්නේ අත්‍තරම කිව්වොත් මුල් බිට් කීයද? 24. මුල් බිට් 24 යම් දෙයක් සඳහා තමයි මෙයාලා තියාගෙන ඉන්නේ. ඊළඟ බිට් 24 තවත් දෙයක් සඳහා තමයි තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මෙතන ඔක්ටඩ් නම් කීයක් තියෙනවද? ඔක්ටඩ් 6යි. සෝරි මේ හෙක්සාඩෙසිමල් නම් කීයක් තියෙනවද? මෙතන හෙක්සාඩෙසිමල් 2යිනේ. මෙතන හෙක්සාඩෙසිමල් 2යි. මෙතන හෙක්සාඩෙසිමල් 2යි. උදාහරණයක් ලෙස A B 3යි C 1යි බිංදුව 5යි 4 3යි A A B. ඔය ආදී ලෙස තිබ්බොත් ඔයාලට තේරෙනවා හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6ක්. ඒ කියන්නේ බිට් 24ක්. එක කොටසක් ලෙස නිරූපණය වෙනවා. මේ කොටස තියෙන්නේ වෙන දෙයකට. එතකොට මෙන්න මෙතන තියෙන හෙක්සාඩෙසිමල් 6 මගින් යම් අදහසක් දෙනවා. මේ දෙවනුව තියෙන හෙක්සාඩෙසිමල් කොටසෙන් යම් අදහසක් දෙනවා. මේකෙන් වෙන්නේ පුතේ මේ උපකරණයක් නේ. දැන් මේ මං කියවනේ මේක රවුටර් එකනේ මොකක් හරි උපකරණයක් ඇතුලේ තියෙන ලිපිනයන් ස්ථිරව ගබඩා කරමු. එතකොට මේ අන්තර්ජාලය නිර්මාණය වෙලා මේකේ දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙද්දී ඒ උපකරණ හරහානේ යම්කිසි අනවශ්‍ය දෙයක් වුණත් මොනවා හරි දත්ත සම්ප්‍රේෂණයක් වුණත් සිද්ධ වෙන්නේ. එතකොට ඒ උපකරණේ නිර්මාණය කරපු සමාගම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ බෑ. ඒ උපකරණේ නිර්මාණය කරපු සමාගම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ මුල් කොටසෙන් මතක තියාගන්න මෙන්න මේ මුල් කොටසෙන් ඒ කියන්නේ මේ මුල් බිට් කීයද? මුල් බිට් 24. මුල් බිට් 24න් එහෙම නැත්නම් කිව්වොත් මුල් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6න් ඒ ආයතනය සම්බන්ධ ඒ ආයතනයෙන් අනන්‍ය වෙච්ච අංකයක් තමයි යාලා දාන්නේ. එතකොට මේ ආයතනය නිර්මාණය කරන හැම උපකරණයකම මේ මුල් අංක ටික එකයි. එතකොට මේ ආයතනය අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලි. ඊළඟට මේ අන්තිම කොටස තියෙන මේ අන්තිම කොටසෙන් මේ උපකරණයේ සීරියල් නම්බර් එක. අනුක්‍රමික අංකය කියලා එකක් තියෙනවා. සීරියල් නම්බර් එක කියලා එකක් තියෙනවා. මේ උපකරණය අඳුරගන්නේ මේකෙන් ඇත්තටම. මේ කොටසෙන් අඳුරගන්නේ උපකරණය අඳුරගන්නේ. මේකෙන් අඳුරගන්නේ මොකක්ද? ආයතනය අඳුර ගන්නවා. එතකොට යම්කිසි උපකරණයක මේ අංකය දිහා බැලුවාම අපිට කියන්න පුළුවන් මේ උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ මොන ආයතනයෙන්ද? ඒ ආයතනය නිර්මාණය කරපු කීවෙනි උපකරණයද මේක? ආදී ලෙස තොරතුරු මේක හරහා අපිට ගන්න පුළුවන්. ඒ වගේ සිලබස් එකට වැඩි එන්නේ නැහැ. හරි? එතකොට මතක තියාගන්න මෙන්න මේ විදිහට මුල් කොටස් ටිකෙන් කියවෙන්නේ ඒ ආයතනයට අනන්‍ය වෙච්ච අංකයක්. අග කොටස් ටිකෙන් කියවෙන්නේ ඒ උපකරණේ සීරියල් නම්බර් එක. එතකොට එයා එක රවුටරයක් නිර්මාණය මොකක් හරි උපකරණයක් මොකක් හරි උපක්‍රමයක් නිර්මාණය කරනවා නම් එයා ඒකට දෙන අංකය නෙමෙයි ඊළඟ එකට දෙන්නේ. වෙනසක් තියෙනවා. හැබැයි ඒ උපකරණ දෙකේ ආයතනික අංකය මෙන්න මේ මුල් කොටස් ටික සමානයි. අග කොටස් ටික තමයි මොනවා කරන්නේද? වෙනස් වීමකට භාජනය වෙන්නේ. පැහැදිලි? රයිට්. ඒකත් චුට්ටක් සටහනක් දාගන්න මේ.
හරි පුතේ. එහෙනම් ලියන්න මැක්ලිපින එක එහෙම නැත්නම් භෞතික ලිපින එක මුල් බිට් 24 මගින්. මෙතන තියෙන මුල් බිට් 24, මෙතන තියෙන ඊළඟ බිට් 24. මුල් බිට් 24 මගින්. වරහන් ඇතුළේ ලියන්න මුල් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6 මගින්. මුල් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6. මුල් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6 කියන්නේ මෙන්න මේ කොටස. මුල් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6 හෙවත් මුල් බිට් 24 මගින් නිෂ්පාදන ආයතනය අනන්‍යව හඳුනා ගනී. 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 ඉතිරි බිට් 24න් ඉතිරි බිට් 24න් ඉතිරි බිට් 24න් වරහන් ඇතුලේ හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6න් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6න් ඉතිරි බිට් 24න් එහෙම නැත්නම් හෙක්සාඩෙසිමල් සංඛ්‍යා 6න් උපකරණයේ අනුක්‍රමික අංකය නිරූපණය කරයි. උපකරණයේ අනුක්‍රමික අංකය නිරූපණය කරයි. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා සීරියල් නම්බර් එක කියලා. සෑම උපකරණයකටම අනන්‍යච්ච සීරියල් නම්බර් එකක් තියෙනවානේ. උපකරණයේ සීරියල් නම්බර් එක අනුක්‍රමික අංකය නිරූපණය කරයි. පැහැදිලි? එහෙනම් ඔය තමයි කතාව. එතකොට මම හිතනවා ඔයාලට මේ අද කරපු වීඩියෝ එක සාමාන්‍ය වලට තියරි පන්තියක ගිහිල්ලා වාඩිලා ඉඳපු ගත්ත දැනුමට වඩා පැහැදිලි අවබෝධයක් මේකේ ලැබෙන්න ඇති කියලා. එහෙම ඔයාලට ලැබුණා නම් පොඩක් යටින් කමෙන්ට් එකක් දාන්න. අදහස් කරන්න. ඔයාලගේ අදහස ඉදිරිපත් කරන්න. අපේ channel එක subscribe කරන්න. මේකේ ඊතුරු වීඩියෝස් ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලට සාමාන්‍ය පන්තියක ලබන දැනුමට වඩා දැනුමක් මේකෙන් ලබන්න පුළුවන් කියලා මම කියන්නේ මේක නැවත නැවත බලලා වගේ දැනුම ආවර්ජනය කරගන්න පුළුවන්. ඒ හැකියාව වගේ ලෙක්චර් ගියාට පස්සේ නෑනේ. ඔයාලට පුළුවන් මාව contact කරන්න, පොඩි comment එකක් දාන්න. channel එකේ තියෙන ඔක්කොම වීඩියෝස් ටික බලන්න. අනික දැන් එක එක packages ඇවිල්ලා තියෙනවා. රුපියල් 200 245ක් වගේ දැම්මාම මාසෙම අපිට free YouTube බලන්න පුළුවන්. ඒතකොට මේ පහසුකමත් අරගෙන මේක හොඳින් නරඹන්න කියලා තමයි අපි ඔයාලට කියන්නේ. නැවත නැවත මේ වීඩියෝ එකේ තියෙන දැනුම හොඳට ගන්න, note එකක් ලියා ගන්න, short note එකක් ගහන්න, හදාගන්න අවශ්‍ය දැනුම මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඔයාට ඒ දැනුම දැන් ඔයාලා IP address ඉගෙනගෙන ඇති. ඒ ඉගෙනගත්තා කොහේ හරි ගිහිල්ලා කොහේ හරි පන්තියකට ගිහිල්ලා ඊට වඩා දැනුමක් මේකෙන් ලැබුණා නම් විතරක් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් අවශ්‍යතාවයක් නෑ. right? ඊළඟ වීඩියෝ එකේ මීට වඩා මේක සංකීර්ණ වෙනවා. මේ සරල අවබෝධයක්. මෙතන දුන්නේ මූලික අවබෝධය විතරයි. හරි. අපි එතනම් ඊළඟ වීඩියෝ එකකින් අපේ ඊළඟ කොටස මගේ දාලා තියෙනවා වෙබ්සයිට් එකේ මොකක්ද ඊළඟට කරන පාඩම කියලා ටයිම් ටේබල් එක බලන්න. ඒකත් එක්ක ඔයාලට ඊළඟ පාඩමත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඊළඟට කරන්නේ අපි IP version 4 අරගෙන ඒකේ ගණන් හදන පැත්ත අපි සාකච්ඡා කරනවා. ඒකට අවශ්‍ය තියරි සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ අදට අපේ වීඩියෝ එක අවසන්. අපි නැවතත් තවත් හොඳ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. ඔයාලට ජයෙන් ජය.